එතකොට අපි ගත්තොත් මහ බැංකු කාර්යයන් සම්බන්ධයෙන් තමයි අපි කතා කරමින් හිටියේ. අපි ඉස්සෙල්ලම කතා කරා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ඊළඟට නිල සංචිත කළමනාකරණය ගැන කතා කරා, ඊළඟට විනිමය අනුපාත ප්‍රතිපත්තිය ගැන කතා කරා, ඊළඟට අපි මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම කියන කොටස් 4 කාර්යයන් 4 පිළිබඳව අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට. හොඳයි. අපි අද කතා කරන්න හදන්නේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන්. හරි. මීට කලින් කතා කරපු ඒවල මොනවා හරි ගැටලුවක් නොතේරුණු තැනක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි පස්වෙනි කාර්ය විදිහට ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපි බැලුවොත් එතකොට මේකේ අපි එදා පොඩ්ඩක් ඒ ගැන කතා කරා. එතකොට මුදල් 1900 නේද මේ 49 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නිකුත් කිරීමේ අධිකාරීමය බලය තියෙන්නේ මහ බැංකුවට. ඒත් අපි දන්නවා මුදල් නෝට්ටුවක් කිව්වහම ඒක නිකන් හදදාසියක්. නමුත් ඒකට මේ රුපියල් 1000 හරි රුපියල් 500 හරි ඒ වටිනාකම ලැබෙන්නේ මේ ලීගල් ටෙන්ඩර් මේ මහ බැංකුවට ලැබිලා තියෙන මේ මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය නිසා ඒ ලැබෙන වටිනාකමක් තමයි මේ මුහුණට වටිනාකමක් කියන්නේ අභ්‍යන්තරයේ එක වටිනාකමක් නැතුවත් ඒ කොලේ වටිනාකමක් නැහැ. නමුත් මේ මුහුණට වටිනාකම ඒ තීරණය වෙන්නේ ඒ නිසා. එතකොට අපි දන්නවා දැන් ඔය මහ බැංකු ක්‍රමය ආරම්භ වීම ලෝකේ අපි බැලුවොත් එහෙම ගොඩක් ඉස්සර යුදමය කටයුතු වලට මුදල් දෙන්න මේ විදිහට මේ මහ බැංකු ක්‍රමය ආරම්භ වීම තිබුණත් පසු කාලීනව ගත්තොත් මේ විශාල බැංකු තිබුණා. ඒ බැංකු විසින් ඒ තමන්ටම ආවේනික ක්‍රමවේදයකට මුදල් නිකුත් කිරීම සිදු කෙරුණා. එතකොට ඒ බැංකුවට තියෙන පිළිගැනීම මත තමයි ඒ අදාළ බැංකුව විසින් නිකුත් කරන මුදල් වලට පිළිගැනීමක් ලැබුණේ. එතකොට පසු කාලීනව ඒවා ඔක්කොම ඒක රාශී වෙලා මේ විවිධ බැංකු විසින් නිකුත් කරපු මුදල් වෙනුවට තනි ආයතනයක් විදිහට මහ බැංකුව මේ මුදල් නිකුත් කිරීමේ කර්තව්‍ය සිදු කරනවා රජය වෙනුවෙන්. එතකොට එහෙනම් එතනදිත් වෙන්නේ මේ මහ බැංකුවට තියෙන පිළිගැනීම මත තමයි ඒ මුදල් වලට උනත් ඇති වෙන පිළිගැනීම තියෙන්නේ. දැන් අපි ගත්තොත් නේද මෑත ඉතිහාසයේ සිම්බාබ්වේ මහ බැංකුව විසින් නිකුත් කරන ඒ සිම්බාබ්වේ ඩොලර් වටිනාකමක් තියනවද? නැහැ. ඒ වගේම පිළිගැනීමක් තියනවද? නැහැ. හේතුව ඒ මහ බැංකුවට සිම්බාබ්වේ අධිරාජ සිම්බාබ්වේ තුල ඇති වුණු ඒ සිදුවීම් ආර්ථික පරිහානිය නේද දේශපාලන මේ වශයෙන් අර මොනවද ගොඩාක් ස්මග්ලින් ඒ වගේ දේවල් කරන කිරීම තුල ඒ රටට පිළිගැනීමක් නැතුව ගියා. අනික උද්දම්මනය විශාල වශයෙන් වැඩි වෙලා මහ බැංකුවට තියෙන පිළිගැනීමක් නැති වුණා. ඒකට මේ මුදල් වලට තියෙන පිළිගැනීමක් නැති වෙනවා. ඒක නිසා මෙතනදී මේ මුදල් නිකුත් කිරීමේ අධිකාරීමය බලය මහ බැංකුවට පැවරිලා තියෙනවා. ඒකට මේ මහ බැංකුවට තියෙන පිළිගැනීමකට තමයි මේ මුදල් වල ලීගල් ටෙන්ඩර් එක අනුව තමයි මේකට මේ මුහුණට වටිනාකමට අගයක් ලැබෙන්නේ. ඒතකොට මේ මුදල් නිකුත් කිරීමේදී මේ නෝට්ටුවේ එහෙම නැත්නම් කාසියේ අලුත් එකක් නම් අලුත් කාසියක් නම් අලුත් නෝට්ටුවක් නම් ඒකේ හැඩය වටිනාකම ඒ කියන්නේ වෙනත් තියෙන්න ඕන ලක්ෂණ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අවසරය ගන්න ඕන. එයාට ඒක පෙන්නලා එයා මේ ඒකට අනුමැතිය ලබා දුන්නාට පස්සේ තමයි මේ මුදල් නිකුත් කිරීම සිදු වෙන්නේ. ඒ අලුත් නෝට්ටුව හරි අලුත් කාසිය හරි. එතකොට ඒකට කෙටි ප්‍රශ්නයක් ආවොත් මතක තියාගන්න. එහෙනම් මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අවසරය ලබා ගන්න ඕන අලුත් නෝට්ටුවක් හරි අලුත් කාසියක් හරි නිකුත් කරනවා නම් ඒකේ හැඩය වටිනාකම
වෙනත් ලක්ෂණ සම්බන්ධ. ඊළඟට මේ මුදල් නිකුත් කිරීමේදී අනිවාර්ය දෙයක් තමයි මොකද්ද? ඒක පහසුවෙන් වෙනත් අයට නිකුත් කරන්න බැරි වෙන විදිහට තමයි ඒ ආරක්ෂිත ඒ ක්‍රම උපක්‍රම යොදාගෙන තමයි මේ මුදල් නිකුත් කරන්න ඕනේ. එතකොට එහෙනම් ව්‍යාජ මුදල් නිකුත් කිරීමට නොහැකි වෙන පරිදි වැඩි දියුණු කළ ආරක්ෂක උපක්‍රම යොදා ගන්න ඕන මේ මුදල් නිකුත් කරනකොට. එතකොට හොඳ මුදලක ලක්ෂණ පිළිබඳව කාසි හා නෝට්ටු නිකුත් කිරීමේදී සැලකිල්ලට ගත යුතුයි. එහෙනම් අපි හොඳ මුදලක ලක්ෂණ කියලා කිව්වහම අපි දන්නවා ඒක මේ පහසුවෙන් එහා මෙහා ගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පහසුවෙන් එහා මෙහා ගෙන යනවා කියලා අදහස් කරන්නේ නේද? අපේ පර්ස් එකට කරදරයක්ින් නැතුව ඒක ඇතුළට දාලා ඒක වහගන්න පුළුවන්කම තියෙනවා. නේ? අපි සමහර වෙලාවට ඒ වගේ දේවල් සැලකිල්ලට ගන්න නැතුව නිකුත් කරනු අවස්ථා තියෙනවා. නමුත් දැන් අපි ඩොලරේ දිහා බැලුවොත් බලන්න ඩොලරය එකම ප්‍රමාණයෙන් තමයි කොච්චර වුණත් ඒක නිකුත් වෙන්නේ. එතකොට ඒ ඩොලර් කියන එක නේද පර්ස් එකකට දාගන්න උනත් ඒ කියන්නේ පහසුවෙන් ගෙන යන්න පුළුවන් විදිහට තමයි ඒක නිකුත් වෙන්නේ නේ. ඒ කියන්නේ පහසුවෙන් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඩොලර් එකක් වගේ ගත්තොත් එකම විදිහේ තියෙන නමුත් වටිනාකම ඉතා පැහැදිලිව තියෙනවා නේ. එතකොට අන්න ඒ වගේ එහෙනම් පහසුවෙන් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. පහසුවෙන් එහා මෙහා ගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන. ඊළඟට මේ ඉක්මනින් දෘශ්‍ය වෙන එහෙම නැත්නම් අපි කියනවා නරක වෙන දෙයක් නොවෙන්න ඕන නේ. ඔන්න ඔය වගේ ඔයගොල්ලෝ දන්නවා හොඳ මුදලක ලක්ෂණ තියෙනවා. එහෙනම් මේ හොඳ මුදලක ලක්ෂණ පිළිබඳව කාසි හා නෝට්ටු නිකුත් කිරීමේදී සැලකිල්ලට ගන්න අවශ්‍යයි. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මුදල් ගැන කිව්වහම මුදලේ කාර්යය. බලන්න කවුරු හරි කියන්නේ මොනවද මුදලේ කාර්යයන් කියලා? කාටද කියන්න පුළුවන් ඔයගොල්ලෝ මීට ඉස්සර ගනුදෙනු කාර්යය ගනුදෙනු කාර්යය ඔව් අපි දන්න හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම නේද? වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම. විලම්බිත ගෙවුම් මාධ්‍යයක් විදිහට අන්න ඒවා මත තියෙන්න ඕන. එතකොට ඒ වගේම මේ මුදල් සහ උද්දමනය එක්ක තියෙන සම්බන්ධයත් වැදගත්. දැන් විශේෂයෙන්ම උද්දමනයේ ඉහළ රටකට ඒ රටේ මුදල් වල තියෙන ඉල්ලුම කියන්නේ ඒ පිළිගැනීම අඩු වෙනවා. කියන්නේ මුදලේ ක්‍රය ශක්තිය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා නේ. එතකොට ඔකට හොඳ කතාවකුත් තියෙනවා ඔය උද්දමනය ගැන කතා කරනකොට ඔය එක කාලයක ඔය ජර්මනියේ යුද්ධයේ කාලේ තිබුණලු මේකට ඇත්තට මේකට සම්බන්ධ වෙන්නේ මුදලේ කාර්යයන් විදිහට වටිනාකමේ සන්නිධියක් ලෙස මුදල් කටයුතු කිරීම සම්බන්ධයෙන් කියලා අපි වටිනාකම එක්රැස් කරන මේ විදිහට. එහෙනම් මොකද හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම නේද? ගිණුම් මේකකයක් වටිනාකමේ සන්නිධියක් සහ විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම කියන කොටස් හතරක්. ඒ කියන්නේ කාර්යයන් හතරක් කරනවා. මේ කාර්යයන් හතරෙදි ඔය වටිනාකමේ සන්නිධියක් කියන්නේ අපි තියෙන වටිනාකම අපි ධනය රැස් කරන මාධ්‍යයක් විදිහට මුදල් කටයුතු කරනවා. ඒකෙදි කතාවක් තියෙනවා දැන් ඔය ජර්මනිය තුල යුද්ධය ඇති වෙන කාලේ උද්දමනයේ ගොඩාක් වැඩි වෙලා. ඒත් ওই කාලෙදී එක අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි වුණලු. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මට තප්පරයක් දෙන්න. එතකොට ගත්තාම මම කියමින් හිටියේ ජර්මනිය තුල මේ මුදලේ අග මුදලේ වටිනාකමේ සම්නිධියක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒතර මේ විදිහට අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉඳලා තියෙනවා. එතකොට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් බේබද්දෙක්. එයා කරේ තමන් හොයන එක ඔක්කොම බීලා මුළු ගෙදර පුරෝලා තිබුණ කාමරවල හිස් බෝතල්. නමුත් අනිත් එක්කෙනා අනිත් සහෝදරයා කරේ බොහොම මේ යා අර පිරිමැස්මෙන් කටයුතු කෙරුවා. කියලා සමුහ හොයන ඒවා ඔක්කොම ඉතිරි කරා. බොහොම අඩුවෙන් තමයි වියදම් කරේ. අන්තිමට උද්දමනය ආවා. උද්දමනය ඇවිල්ලා අර මේ ගොඩක් ඉතිරි කරපු එක්කෙනාගේ වටිනාකමේ සම්නිධියක් විදිහට තිබුණු අගය ඉතාම අඩු ගානකට ආවා. ඒ කියන්නේ කිසිම වැඩක් නැහැ.
මට්ටමට ගෙනාව. නමුත් අර මල්ලිට සෑහෙන සල්ලි හොයාගන්න හම්බුණාලු. අර බේබදු එක්කෙනාට මොකද අර මේ බෝතල් ටික හිස් බෝතල් විකුණලා. හරි ඒක උදාහරණයක් විදිහට දෙන්නේ උද්දමනය නිසා මුදලේ වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම කියන එක සම්පූර්ණයෙන්ම අකාර්යමන්න වෙනවා. ඊටා ඉහළ උද්දමන අවස්ථාවක් එනකොට. මතක තියාගන්න මුදලේ කාර්යයන් විදිහට මුදලේ කාර්යයන් වල හතරක් තියෙනවා. මොනවද අපි මේ කාර්යයන් විදිහට ගත්තේ? වටිනාකමේ ඉස්සලම හුවමාරු මාධ්‍යයක්, ඊළඟට මේ මොනවද ගිණුම් මේකකයක් නැත්නම් මිණුම් මේකකයක් කියලා කියනවා. වටිනාකමේ සන්නිධිය සහ විලම්භිත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම කියන එක. එහෙනම් ඒකත් මේ මුදලේ කාර්යයන් පිළිබඳව කතා කර මේ මුදල් පිළිබඳව කතා කරනකොට මේ මුදලේ කාර්යයන් කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. හරි ඊළඟට පිරිසිදු මුදල් අර ඔයාලා හොඳ මුදලක ලක්ෂණ කියන තැනිනුත් එතන ලියා ගන්න. හොඳ මුදලක ලක්ෂණ කියන එක නිකන් උදාහරණයක් දෙකක්. මොනවද මේ හොඳ මුදලක ලක්ෂණ කියලා අපි එතන ලියාගන්නේ? පහසුවෙන් හඳුනාගත හැකිවීම, පහසුවෙන් එහා මෙහා ගෙන යා පොදු පිළිගැනීමක් තිබීම. පොදු පිළිගැනීමක් තිබීම බොහොම හොඳයි. පොදු පිළිගැනීමක් තියෙනවා. පහසුවෙන් එහා මෙහා ගෙන යන්න පුළුවන් වෙන්න ඕන. මේ ඊළඟට පහසුවෙන් හඳුනගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අර නැශ්‍ය නොවීම, ඒ කියන්නේ ඉක්මනින් ඒක මේ විනාශ නොවීම, ඔය වගේ හොඳ මුදලක ලක්ෂණ නිකන් ඒකට මතක් වෙනවා අපිට. ඒ වගේ මෙතනින්ම දාගන්න මුදලේ කාර්යයන් කියලත් මොනවද අපි දාගමු. මොනවද කාර්යයන් හතර? ගිණුම් මේකකයක් හුවමාරු මාධ්‍යයක් ලෙස හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. ඒ කියන්නේ මොකද්ද හුවමාරු මාධ්‍යයක් කියලා කියන්නේ? මුදල් වලට කියන්නේ භාණ්ඩ වලට භාණ්ඩ කිව්වොත් මොකද්ද? බාටර් සිස්ටම් එක. ඔයාලට මතක් වෙයි එතකොට. බාටර් සිස්ටම් එක. භාණ්ඩ වලට භාණ්ඩ වෙනුවට අපි මෙතනදී අදහස් කරන්නේ මොකද්ද? භාණ්ඩ සඳහා මුදල් ගෙවිය හැකිවීම කියන එකයි ඔය හුවමාරු මාධ්‍ය කියන එක කියන්නේ. එහෙනම් භාණ්ඩ වලට භාණ්ඩ වෙනුවට භාණ්ඩ සඳහා මුදලින් ගෙවිය හැකිවීම කියන එකයි ඔතනදී අදහස් කරන්නේ. ඊළඟට මිණුම් මේකකයක් ලෙස කටයුතු කිරීම. මිණුම් මේකකයක් ලෙස. එහෙනම් අපිට දැන් අපි ගත්තොත් හාල් ව්‍යාපාරය ගත්තොත් ඔය හාල් ව්‍යාපාරේ අපිට කියන්න බෑ අපේ ලාභය මේ හාල් ගෝනි මෙච්චරයි කියලා. එහෙනම් ඒක අපි මුදල් වලට පරිවර්තනය කළා තමයි කියන්නේ. ගිණුම් හදන්නේ, ලාභය ගණනය කරන්නේ නේද? මේ විකුණුම කොච්චරද කියලා හොයන්නේ, විකුණුම් පිරිවැය හොයන්නේ. මේ කාර්යයන් මුදල් වලින් වැඩි කරනවා. ඒ අවුට්පුට් එක මුදල් වලින් වැඩි කරනවා. ඒකයි කියන්නේ මිණුම් මේකකයක්. නැත්නම් ගිණුම් මේකකයක්. ඊළඟට අපි වටිනාකමේ සන්නිධියක් කියන්නේ මොනවද? මුදල් වලින් තම වටිනාකම් රැස් කිරීම කියන්නේ. මුදල් වලින් තම වටිනාකම් රැස් කිරීම කියන එක. මුදල් වලින් තම වටිනාකම් රැස් කිරීම කියන්නේ. ඊළඟට විලම්භිත ගෙවුම් මාධ්‍යයක් නැත්නම් කල්පසු ගෙවුම් මාධ්‍යයක්. ඒ කියන්නේ අපි යම් ණයක් අරගෙන එක භාණ්ඩයක් අරගෙන ටිකින් ටික ගෙවනවා පස්සේ ඒක සෙටල් වෙනවා. අන්න ඒකට අපි කියනවා කල්පසු ගෙවුම් මාධ්‍යයක් නැත්නම් විලම්භිත ගෙවුම් මාධ්‍යයක්. හරි. එහෙනම් අපි මුදල් වල තියෙන මුදල් සම්බන්ධයෙන් තියෙන පාඩමක කොටසක්. නමුත් අපි ඒවා මෙතනදී පොඩ්ඩක් මතක් කර ගැනීම අපිට වටිනවා. බැරි වෙලාවත් අපෙන් එහෙම ඇහුවොත් නිසා. ඊළඟට අපි ගත්තොත් ඔන්න පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය clean note policy ක්‍රියාත්මක කිරීම සඳහා මහ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමත් මහ බැංකුවෙන් කරනවා. ඇත්තටම මේ මුදල් නිකුත් කිරීම සිදු කෙරෙන්නේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව තුලින්. මහ බැංකුවේ තියෙන ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විශාල දෙපාර්තමේන්තුවක්. ඒකේ ගොඩාක්
මේ තියෙනවා ස්ටෝර්ස් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒවට ආරක්ෂිත ක්‍රම තියෙන අර විශාල සේප්පු අරින ඒක විශාල කාර්යභාරයක් ඇත්තට. ඊට පස්සේ පළුදුණු නෝට්ටු අර විනාශ කරන ඕ වගේ තියෙනවා. ඉතින් ඒ අය දැන් අපි දැන් මේ කාලේ කොරෝනා නිසා අපි දාගෙන ඉන්නවා නේද මේ මුණ ආවරණය කරගෙන ඉන්නවා. නමුත් අපේ මුදල් විවහාර මුදල් දෙපාර්තමේන්තුවේ මේ සමහර සෙක්ෂන්ස් වල වැඩ කරනකොට නිරන්තරයෙන්ම ඒවා දාගෙන තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ වගේ අපි නිකන් බැලුවට නිකන් විවහාර අපි මුදල් සම්බන්ධයෙන් ලස්සන දිහා බැලුවට ඒකේ තියෙන ඒ වගේ කතාවක්. ඒකට මේ පිරිසිදු මුදල් ප්‍රතිපත්තියයි මේ මුදල් විනාශ කිරීමයි අතර සම්බන්ධයක් තියෙන. මහ බැංකු විනාශ කිරීම කියන්නේ පළුදුණු නෝට්ටු ඒවා විනාශ කරන්න. ඇත්තටම මේ මහ බැංකුවට මේ මුදල් නිකුත් කරද්දී පිරිවැයක් යනවා. ඉතින් එතකොට එහෙම වෙනකොට ඒ මුදල් නිරන්තරයෙන් පළුදු මුදල් බවට පත් වෙනවා නම් ඒ කියන්නේ හිතාමතා මේවට හානි කිරීම සිදු වෙනවා නම් ඒවට අලුත් මුදල් නිකුත් කරනකොට මහ බැංකුවට ඒ පිරිවැය ඉහළ යනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපිට තිබුණා ඉස්සර යම් එක 2016 ඉලක්ක කරගෙන ඊට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා 4කට 5කට ඉස්සෙල්ලා මහ බැංකුවත් රජයත් යම් යම් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරා. එතකොට ඒකෙදී අපිට අවශ්‍ය වුණා එක එක සෙක්ටර්ස් වලින් අපේ රට දියුණු කරන්න. ඒකට එකක් තිබුණා ටුවරිසම් හබ් කියලා. ඒකට සංචාරක ව්‍යාපාරය තුලින් මේ දියුණුවක් ලබා ගන්න. ඒකෙදි මේ පළුදුණු නෝට්ටු ඊළඟට කිලිදුණු නෝට්ටු කියන්නේ මේකට බාධාවක් විදිහට තමයි අපි දැක්කේ. මොකද දැන් ඕනම රටක දැන් අපි සිංගප්පූරුවට කවුරු හරි යනවා නම් සිංගප්පූරුවේ එයාපෝට් එකට ගියාම නේද ඒවත් ගොඩාක් පිරිසිදුයි. ඒ වගේම මේ මුදල් නෝට්ටු ගත්තත් ඒවල කිසිම පළුද්දක් මොනවා හරි ලියලා ඒ වගේ නැහැ. ඒකට අර සංචාරකයෙක්ට උනත් ඇති වෙන්නේ හොඳ අදහසක් මේ රටට ඇතුල් වෙනකොට. ඒකට අපිටත් ඒ අවශ්‍ය වුණා එයාපෝට් එකෙන් ඒ ටුවරිස්ලා දැන් ටුවරිස්ට් කෙනෙක් එනකොටම ඒ වගේ වෙලාවකදී අපේ මුදල් නෝට්ටු යාලා ඩොලර් දීලා රුපියල් ගන්නවා. ඒ ගන්නකොට උනත් ඊට අර හොඳ හැඟීමක් ඇති කරන තැනින් මේ ටුවරිසම් හබ් කියන එක පටන් ගත්තා. ඒකෙත් එක දෙයක් වුණා මේ ක්ලීන් නෝට් පොලිසි කියන එක. වෙන රටවල් වලත් එහෙම අනුගමනය. ඉන්න ඔයාලා දැකලා ඇති ඔය තැඹිලි කපන ඇඩ් එක දැකලා ඇති. අර ඒ වගේ දේවල් වලින් මහ ජනතාවට ඉස්සෙල්ලම ඇති කෙරෙව්වා ඒ වගේ එකක්. ඊට පස්සේ ඒක පොඩ ක්‍රියාත්මක කරලා ඊට පස්සේ කිව්වා කිසිම විදිහකින් මේ පළුදුණු ඒවා ගන්නෙ නැහැ කියලා. ඒක නිසා දැන් අපි නිකන් පොලකට ගිහින් මොනවා හරි ගන්න ගියත් ඒ වෙළඳාම කරන ඒ තැනැත්තිය ගොඩක් වෙලාවට අර අපි දෙන නෝට්ටුව දිහා බලලා ඒකේ මොනවා හරි තියෙනවා නම් මේක ගන්න බෑ මහත්තයා මේවා අපිට ආපහු දෙන්න බෑ කියලා කියන මට්ටමට ඇවිල්ලා. ඒක නිසා මේ දැන් ඉස්සර අපි දකින අපි ඉස්කෝලේ යන කාලේ අපි දකින දෙයක් තමයි නේද ඔය මේ මොකක්ද නෝට්ටුව තුල තමන්ගේ නම ලියන. ඉතින් ඒකට ගෑනු ළමින්ට ඇඩ්‍රස් ලියලා දෙනවා. ඕකේ. ඉතින් අර ඒ වගේ තිබුණා. නමුත් දැන් එහෙම කෙරුවොත් එහෙම ඒක විශාල වරදක් බවට පත් වෙනවා. ඒවා බාර ගන්නෙ. ඒක නිසා ඒ වගේ පළු ඒව ගන්න. ඒකට අන්න ඒ වගේ ක්ලීන් නෝට් පොලිසි එක එහෙනම් ඉන්න ප්‍රධාන වශයෙන් හේතුනේ මොකද්ද? මහ බැංකුව මේ මුදල් නිකුත් කරන්න යන පිරිවැය. හරි පිරිවැය අඩු කරගන්න. දෙක අපි ගත්තොත් සංචාරක ව්‍යාපාරයක් විදිහට අපි මේ සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛතාවය ලබා දෙනකොට ඒ රටේ ප්‍රතිරූපය ඉහළ නංවන්න නම් ඒ රටේ භාවිතා වෙන වළංගු නෝට්ටුවක උනත් ඒ පිරිසිදුභාවය ගොඩක් බලපානවා කියන එක පිළිගැනීමක් තියෙනවා. ඉතින් අර ඒ වගේ දේවල් නිසා මේ ක්ලීන් නෝට් පොලිසි එක නැත්නම් පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මහ බැංකුව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනවා. හැමතැනම නේද බැංකුවලද ඊළඟට හයිවේ වල ගෙවන තැන්වලදී හැමතැනම මේ බෝඩ් ගහලා තියෙනවා. ඊළඟට ඇඩ්වර්ටයිසින් යනවා වෙනම විදිහට. එහෙම ගිහිල්ලා මේ පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.
මේ කතා කරපු ටිකෙන් මොනවා හරි ගැටලුවක් තිබුණාද? කතා කරපු ටිකෙන් අපිට ගැටලුවක් එහෙම ආවද? කාගේ හරි යෝජනා ඒ වගේ තියෙනවද? ඔව්. සර් පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය ගැන ආයෙ චුට්ටක් කියනවද? පිරිසිදු මුදල් ක්ලීන් නෝට් පොලිසි නැත්නම් පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ අපි ගත්තාම මේ රටක ඕනම පොඩියට එකට නෝට් එකක් දෙන්න ක්ලීන් නෝට් පොලිසි නැත්නම් පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය කියන එක සම්බන්ධයෙන් ඔයාලා ලියා ගන්න. පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය. ඒකට අපි ගමු බොහෝ රටවල මහ බැංකු විසින් තම රටේ භාවිතා වන කාසිහා නෝට්ටු ආකර්ශනීය ආකාරයකින් පවත්වා ගැනීමටත් එහි ක්‍රය ශක්තිය ආරක්ෂා කිරීම තුළින් ඉහළ පොදු පිළිගැනීමකට ලක් කිරීමට කටයුතු කිරීම දැකිය හැකිය. එහිදී ආකර්ශනීය නෝට්ටු භාවිතය සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කරන අතර පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය එබඳු මූලික පියවරක් ලෙස සැලකිය හැකිය. ඊළඟ ඡේදයට ගන්න. පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය තුළින් මුදල් paludu කිරීම අවලක්ෂණ කිරීම වැළැක්වීමට නීතිමය විධිවිධාන සලස්වයි. මුලින්ම මහ බැංකු විසින් එබඳු මුදල් බාරගෙන ඒවාට නව මුදල් නිකුතුවක් කරන අතර ඉන්පසුව
පිරිසිදු ලෙස මුදල් භාවිතා කිරීම පිළිබඳව මාර්ගෝපදේශ එළිදක්වන අතර ඒ බඳු අපිරිසිදු මුදල් බාර නොගැනීමට ගනුදෙනුකරුවන් පොළඹවනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිසිදු මුදල් භාවිතා කිරීමට ජනතාව පෙළඹේ. ශ්‍රී ලංකාවේ පිරිසිදු මුදල් ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට මූලික වූ කරුණු අතර ප්‍රධාන වශයෙන් නැවත නව මුදල් නිකුත් කිරීමට මහ බැංකුවට දැරීමට සිදුවන පිරිවැය සම්බන්ධයෙන් හා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීමේදී පැමිණෙන සංචාරකයින් තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රතිරූපය ඉහළ නංවාලීමට එය හේතුවක් වන නිසාද මෙබඳු පිරිසිදු මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවනු ලබයි. එතකොට අන්න ඒ වගේ අපිට පිරිසිදු මුදල් නෝට් එකේ ඔයාලා ඉරිගහ ගන්න පිරිවැය කියපු එකයි සංචාරක කේන්ද්‍රස්ථානය කියන එකයි එකටක් දාලා ඔලුවට යනවා. අන්න ඒක කේන්ද්‍ර කොටගෙන තමයි මේ පිරිසිදු මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තියෙන්නේ. දැන් ඔය කරද්දී මට මතක් වෙනවා ඇත්ත අත්දැකීම් පවා දැන් ඔය හොඳ මුදලක ලක්ෂණ පිළිබඳව පොදු පිළිගැනීම ගැන කතා කරනවා. පොදු පිළිගැනීම තියෙනකොට මට මතකයි මම 2009 දී හිටියේ මහ බැංකුවේ අධිපති ලේකම් දෙපාර්තමේන්තුවේ තිබුණ මේ ගවර්නර් සෙක්‍රටේරියට් ඩිපාර්ට්මන්ට් කියලා ඒ කාලේ තිබුණ පස්සේ ඒක නැතුව ගියා ඩිපාර්ට්මන්ට් එකක් පිළිගත් තිබුණා ඒ කාලේ. එතකොට ඒ දෙනකොට අපිට මතකයි යුද්ධය ඉවර වෙලා 2009 දී උතුරු වසන්තය කියලා රජයෙන් පටන් ගත්ත උතුරු පළාත සංවර්ධනය කරන්න. එතකොට නිරන්තරයෙන් මහ බැංකුව උතුරු කරයට ගියා. අධිපතිවරයා එහි සංචාරය කරා. එතකොට එහෙම වෙලාවක මම යනකොට එතකොට අපි මුදල් අරන් යන්න ඕන
වාහන වලට තෙල් ගහන්න ඒ වගේ දේවල් වලට. එතකොට එහෙම යනකොට ඒ කාලේ අලුතෙන් නිකුත් කරලා තිබුණා ඒ කාලේ හිටපු ජනාධිපතිවරයාගේ රුව රැගත් ඒ රුපියල් 1000 කොලයක්. ඒක ඕක අරන් ගියාම ගිහින් අපි උතුරේ අන්තනේ මග චාවා කච්චේරි වගේ හරියකදී ඒවා තෙල් ගහුවාම දෙන්න හදද්දී ඒකේ අය බාරගත්තේ නැහැ. මොකද යුද්ධයේ අවසාන වුණු ගමන් ඒක නිසා ඒවලේ මම හිතන්නේ යුද්ධ මේ තත්ත්වයේ උද ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යාළගේ තියෙන්න කියලා කරුණා පිළිනුවා ඒ වගේ මොනවා හරි තියෙන්න ඇති. ඒ හින්දා ඒ මුදල් බාරගත්තේ නැහැ. ඊට පස්සේ ගිය අයගේ තිබුණු ඒවා කොහොම එකතු කරලා වෙන මුදල් වලින් තමයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. මට ඒක හොඳට මතකයි. අර මේ සාමාන්‍යයෙන් අපි නිකුත් කරනකොට සාමාන්‍යයෙන් ඉන්න දේශපාලක සම්බන්ධයෙන් එක එක අය ගොඩක් පිළිගන්න පුළුවන්, තව අය වෛර කරන්න පුළුවන්. ඔය වගේ දේවල් තියෙනවා. එතකොට මට ඒකේ තේරුණු දේ තමයි නේද අපි දැන් බණ්ඩාරනායක මහත්මයාගේ ඒව ගහපුවා තියෙනවා මැතිනියගේ කාලේ. නමුත් එතකොට එතුමා මම හිතන්නේ දේශපාලනේ නැහැ. එතකොට එහෙම ඒ වගේ තිබුණා. එතකොට අර වගේ දේවල් වෙනකොට අර හොඳ මුදලක ලක්ෂණ වල යම් දේවල් මතක් වෙනවා. ඒකට පොදු පිළිගැනීම සම්බන්ධයෙන් ගැටලු ආපු තැන. ඒ වගේ. මේක දිගටම තිබුණේ නැහැ. නමුත් අර යුද්ධයේ අවසාන වුණු මුල් කාලේ හින්දා ඒ වගේ එකක්. ඒකට ඔයාලට දැන් ක්ලීන් නෝට් පොලිසි එක ගැන, පිරිසිදු මුදල් ප්‍රතිපත්තිය ගැන දැන් හොඳ අදහසක් තියෙනවද? තේරුණාද ඒක? ඔව් සර් thank you. එහෙනම් අපි දැන් යමු ඊළඟ වෙන මුකුත් මේ ප්‍රශ්නයක් නැත්නම් අපි යම් ඊළඟ එකට ඊළඟ කාර්යයක් විදිහට අපි ගන්නවා මොකද්ද රජයේ බැංකුකරු ෆිස්කල් නියෝජිත හා ආර්ථික උපදේශක ලෙස ක්‍රියා කිරීම. එහෙනම් මේවා වෙන වෙනමත් ගන්නවා මහ බැංකුවේ කාර්යයන් විදිහට. නමුත් අපිට ලේසි මෙතනදී රජයේ බැංකුකරු ෆිස්කල් නියෝජිත හා ආර්ථික උපදේශක ලෙස ක්‍රියා කිරීම. එහෙනම් රජයේ බැංකුකරු ලෙස ක්‍රියා කිරීම කියන්නේ මහා භාණ්ඩාගාර, ඒ කියන්නේ ට්‍රෙෂරි එකේ හා රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යාම එක කරන්නේ මහ බැංකුව. එම ගිණුම් සඳහා නිෂ්කාශන පහසුකම් ඒවා ක්ලියරන්ස් කරලා දෙන්නේ මහ බැංකුව හා රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම වේ. එහෙනම් රජයේ ට්‍රෙෂරි එකයි ඊළඟට රාජ්‍ය ආයතනවලයි ගිණුම් පවත්වාගෙන යාමත් ඒවට නිෂ්කාශන පහසුකම් ලබා දීමත් සහ රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම. මොකද්ද මේ රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම කියලා කියන්නේ? කවුරු හරි මට කියන්නේ? රජයට తాවකාලික අත්තිකාරම් සැපයීම. කාට හරි අයිඩියා එකක් තියෙනවද? රජයේ අයවැයෙන් යාලට වියදම් කරන අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් 10%ක් කාලික අධිකාරමක් විදිහට මහ බැංකුවෙන් රජයට ලබා දෙනවා. ඔව් ගොඩාක් හරියවා. එතකොට උත්තරේ ගොඩක් හරි. එහෙනම් මෙතනදි ගන්නවා මොකද්ද? රජයේ ඇස්තමේන්තුගත ආදායම බලන්න. එහෙනම් රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10%ක් හරියට හරියවා 10%ක් කියලා කිව්වොත් 10%ක් తాවකාලික අත්තිකාරම් විදිහට රජයට සපයනවා. මොකටද සපයන්නේ? රජයේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු වියදම් නොපිරිහෙලා කරලා මහ ජනතාවගේ ඒ සුබ සාධනය සහතික කිරීමට නම් ඒ මුදල් ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමට හැකියාවක් තියෙන්න ඕන, බාධාවක් ඇති නොවන පරිදි. එහෙනම් රජයේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ඒ ගෙවීම් අඛණ්ඩව කරගෙන යාම සඳහා රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10%කට සමාන ප්‍රමාණයක් తాවකාලික අත්තිකාරම් විදිහට රජයට ලබා ගන්න පුළුවන් මහ බැංකුවේ. හරි. එතකොට මේකේ කාලය කොච්චරද ආපහු ගෙවන? මාස 6ක්.
මාස 6යි. හරියටම හරි. පොලී අනුපාතිකය කීයද? බිංදුවයි. සතයක්වත් ගන්න. එහෙනම් රජයේ මේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ඒ ගෙවීම් අඛණ්ඩව කරගෙන යාමට රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක් පොලී රහිතව ලබා දෙන අතර එය මාස 6ක් තුල ආපසු ගෙවන්න ඕන. ඊට පස්සේ ආපහු ගන්නත් පුළුවන්. එහෙනම් දැන් ඔයාලා දන්න ඔන්න తాවකාලික අත්තිකාරම්. එහෙනම් මේක ඔයාලගේ එක්සැමිනර්ගේ හැමතිස්සෙම අහන ප්‍රශ්නයක්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් රජයේ බැංකුකරු කියන්නේ මොකද්ද? මහා භාණ්ඩාගාරී රාජ්‍ය ආයතනවලයි ගිණුම් පවත්වාගෙන යාමත්, ඒවා නිෂ්කාශනය කිරීමත්, ඒ වගේම රජයට తాවකාලික අත්තිකාරම් ලබා දීමත් මහ බැංකුව කරන නිසා මහ බැංකුව රජයේ බැංකුකරු ලෙස කටයුතු කිරීම කියලා අපි කියනවා. දැන් අපි නිකන් ව්‍යාපාරයක් ගත්තොත්, ඔයාගේ බැංකුව ගත්තොත් ඔන්න යාළගේ මේ X කියන ව්‍යාපාරික ගිණුම් පවත්වාගෙන යනවා. ඒකට චෙක්ස් එහෙම දානකොට ඒවා ක්ලියර් කරලා දෙනවා. ඊළඟට මේ ව්‍යාපාරේ කාරක ප්‍රාග්ධන ගැටලු ආවොත් එහෙම ඔයාලා OD එකක් දෙනවා. අන්න ඒ වගේ තමයි මේක. නේ එහෙනම් ඒ ආයතනයක මේක රජයේ බැංකුකරු කියන්නේ ඒ විදිහට මහා භාණ්ඩාගාරේ රාජ්‍ය ආයතනවලත් ගිණුම් පවත්වා ගැනීමත් නිෂ්කාශන කටයුතු කරනවා. ඒ වගේම රජයට අවශ්‍ය తాවකාලික අත්තිකාරම් සැපයීමත් කරනවා. හරි. එහෙනම් අපි මෙතන දාලා තිනවා ෆිස්කල් නියෝජිත යන්න රාජ්‍ය ණය කළමනාකරණය යත්තේ ඉහෙට තාම සාකච්ඡා කරලා නැහැ. අපි ඒක රාජ්‍ය ණය කළමනාකරණය පහත කියලා දානවා සාකච්ඡා කරනු ඇත කියලා. අපි ගන්නවා රජයේ නියෝජිත කාර්යයන් මීට පහළ. එතකොට ෆිස්කල් නියෝජිත කියලා කියන්නේ මහ බැංකුවේ තියෙනවා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුව තුළින් තමා රජයට අවශ්‍ය ණය සපයා ගැනීමට කටයුතු කරන්නේ. අලුතින් සුරැකුම්පත් නිකුත් කරනවා. ඒව සම්බන්ධයෙන් ගිණුම් පවත්වාගෙන යනවා. ඊට පස්සේ ඒවට નિયમિત පරිදි ණය සහ පොලී ගෙවීම කරනවා. ඒ ඔක්කොම කරන්නේ මේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව. එතකොට අන්න ඒකයි අපි කියන්නේ ෆිස්කල් නියෝජිත. එහෙනම් ෆිස්කල් නියෝජිත කියන්නේ රජයට අවශ්‍ය ඒ ණය මේ රජයේ වියදම් අඛණ්ඩව කරගෙන යාමට ඒ අවශ්‍ය ණය සපයා දීම සිදු කරනවා. ඒ යටි සුරැකුම්පත් නිකුත් කිරීම, ඒවා සම්බන්ධයෙන් ගිණුම් පවත්වා ගැනීම, ඊළඟට ඒවා නිසි පරිදි සේවා කරන, ඒ කියන්නේ ණය සහ පොලී નિયમિત පරිදි ගෙවීම, අන්න ඒවා කරනවා. ඒතර මේ රජයේ ණය සපයා දෙනකොට අනිවාර්යයෙන්ම අඩු පිරිවැයක් යටතේ ලබා දෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතන සාමාන්‍ය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට ගැටලු ඇති වෙන තත්ත්වයක් මේ මහ බැංකුව ෆිස්කල් නියෝජිත නැත්නම් රජයට ණය සපය දෙන ආයතනයක් විදිහට ක්‍රියා කිරීම. බොහෝ පිට රටවල් වල ඒ වගේම දියුණු රටවල් වල රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ, මහ බැංකුව යටතේ නෙමෙයි. මොකද එතකොට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බාධාවක් විදිහට තමයි දියුණු රටවල් සැලකන්නේ. මොකද දැන් උදාහරණයක් කිව්වොත් මහ බැංකුවට අවශ්‍යයි උද්දමනය පාලනය කරන්න, මිල ස්ථායීතාව ඇති කරන්න සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. එහෙනම් ඕගොල්ලෝ දන්නවා සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් පොලී අනුපාතික වැඩි කරනවද අඩු කරනවද? පොලී අනුපාතික වැඩි කරනවා. වැඩි කරනවා. හරියටම හරි. පොලී අනුපාතික වැඩි කරනවා. ඒ පොලී අනුපාතික වැඩි කෙරුවොත් ක්ෂණිකව මේ කෙටි කාලින පොලී අනුපාතිකත් යම් කාල ප්‍රමාණයකට යටත්ව අනිකුත් සියලුම පොලී අනුපාතිකත් ඉහළ යනවා. එහෙම ගියොත් රජයේ ණය ගන්නකොට සුරැකුම්පත් වලට ඒවට ගෙවන්න ඕන තියෙන පිරිවැයක් වැඩි වෙනවා. ඔන්න එක පැත්තකින් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අනිත් පැත්තේ ෆිස්කල් නියෝජිත විදිහට රජයට අවශ්‍ය ණය සපයා දෙන්න ක්‍රියා කරනවා. මොකක් විදිහටද? ඊට අඩු පිරිවැයකට. අන්න එතකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා මුදල් මණ්ඩලයේ
සාමාජිකයෙක්. එහෙනම් එතකොට එයාට කියන්න පුළුවන් බෑ මෙහෙම පොලි අනුපාතික වැඩි කරන්න බෑ. එතකොට අපේ ෆිස්කල් කියන්නේ පිරිවැය අයවැය පිරිවැය ඉඳ අයවැය ඉහළ යනවා. ඒකට අන්න එතකොට අපිට මේ අරමුණු අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද ගැටුම? එක පැත්තකින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා උද්දමනය පාලනය කරන්න සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. අනික රජයේ නියෝජිත සේවාවක් විදිහට ෆිස්කල් නියෝජිත විදිහට ඉඳිමින් මොනවද අඩු පිරිවැයකට රජයට අවශ්‍ය ණය සපයන්න කියලා. අන්න එතකොට ඒ වගේ බාධා එන්න පුළුවන්. ඊළඟට රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම. රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියන්නේ රටේ මූල්‍ය තත්ත්වය ඊළඟට මේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි මහ බැංකුවේ අරමුණු ඉටු කර ගැනීමට මේ රාජ්‍ය අයවැයෙන් ඇතුල් මේ වන බලපෑම. එතකොට අන්න ඒ වගේ දැන් මෙතනදී ආර්ථික උපදේශක කියන්නේ රජයටත් කැබිනට් මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබා දීම. දැන් ඒකට මේකෙදි කියනවා දැන් අපි හිතමු රටේ මුදල් තත්ත්වය. ඊළඟ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මහ බැංකුවේ අරමුණු ළඟා කර ගැනීමට මහ බැංකුව කටයුතු කරන අතර මේ මොකක්ද අයවැය හිඟ එකක් වීම නිසා පුළුවන් තරම් ණය ගන්න පුළුවන්. අන්න එතකොට ඒකෙන් මේ අපේ මුදල් ප්‍රතිපත්තියට වෙන බලපෑම මොකක්ද කියලා අපිට කියන්න පුළුවන්. ඒකට හොඳම තැනක් තමයි ඔහි ඉරක් ගහගන්න මොකද්ද සැප්තැම්බර් 15 වෙනිදා පෙර ලබා දෙන රහස්‍ය වාර්තාව. මේ රහස්‍ය වාර්තාව ඇත්තටම මහ බැංකුව ලබා දෙන්නේ සාමාන්‍ය රජයේ අයවැය පිළියෙල කරන්නේ නොවැම්බර් මාසෙදී. ඊළඟ නොවැම්බර් මාසෙදී පිළියෙල කරන ඒ අයවැය ලේඛනයේට අවශ්‍ය ෆීඩ්බැක් එකක් දෙනවා මුදල් ප්‍රතිපත්තිය සහ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව මහ බැංකුව වෙතින්. එහෙනම් එතකොට ඒක මුදල් අමාත්‍යවරයාට පුළුවන් ඒක යොදාගෙන තමන්ගේ අයවැය ලබා දී. මෙහිනම් මේ සැප්තැම්බර් 15ට පෙර ලබා දෙන රහස්‍ය වාර්තාව මහ බැංකුව විසින් මේ මුදල් නිකුත් කරන එක වාර්තාවක් මේ රටේ මුදල් තත්ත්වය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මහ බැංකුවේ අරමුණු ළඟා කර ගැනීම ඇතුළත් වාර්තාවක් තමයි මේ රහස්‍ය වාර්තාව. හරි. එතකොට ඒ වගේම රජය හෝ රජයේ ආයතනයක් අලුත් ණයක් ගන්නවා නම් ඒකේ මුදල් තත්ත්වයට වෙන බලපෑම පිළිබඳව මහ බැංකුව උපදෙස් දෙනවා. ඊළඟට මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති සමග නොගැටෙන ලෙස කටයුතු කිරීමට රජයට නිර්දේශ කරන්න පුළුවන් මහ බැංකුව. ඒ ඔක්කොම එන්නේ මොකද්ද? රජයේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම. අපි හිතමු මෙහෙම තත්ත්වයක් අපි හිතමු ලෝක වෙළඳපොලේ ගොඩක් තෙල් මිල ඉහළ යනවා. එතකොට අපි හිතමු පවතින රජයක් කියනවා පිස්සුද අපිට මේ පාර පළාත් සභා ඡන්දේ මහ මැතිවරණේ දෙකම තියෙනවා. මේ වගේ වෙලාවක තෙල් මිල ඉහළ දාන්න බෑ කියලා. සංවාදනය වෙමින් පවතින රටවල් වල වෙන්නේ. එතකොට වෙන්නේ තෙල් මිල ඉහළ යනකොට අපි තෙල් මිල වැඩි කරන්නේ නැත්නම් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක පාඩු වැඩි වෙනවා. ඊට පස්සේ පාඩු වැඩි වුණොත් එහෙම මොකද්ද වෙන්න ඕන? ඒ පාඩු පියව ගන්න රජයේ මුදල් දෙන්න ඕන. ඒකට මුදල් හොයන්නේ කාගෙන්ද? මහ ජනතාවගෙන්. එහෙනම් මේ විදිහට කටයුතු කිරීම මහ ජනතාවට දාන වක්‍ර බද්දක් විදිහට මේවා ක්‍රියා කරනවා කියලා මහ බැංකුවට පුළුවන් උපදෙස් දෙන්න. ඒකට මේකෙදිත් තියෙනවා අර වගේ ස්ටෝරි එකක් මම කියලා මේ ආර්ථික උපදේශක කටයුතු සම්බන්ධයෙන් ගත්තාම ඒ හිට්ලර්ගේ කාලේ හිට්ලර් උත්සාහ කළා තියෙනවා එක රටක් يعني ගියා ගොඩක් රටවල් අල්ලගත්තා. කොච්චර යුද්ධ කරත් එක රටක් අල්ලගන්න බැරි වුණා. ඉතින් මේකට හිට්ලර් ගොඩක් කනස්සල්ලෙන් තමයි හිටියේ. එතකොට එයාගේ උපදේශකයින්ට කිව්වා මොනවද මට කොහොම හරි මේ රට අල්ලන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ ඉතින් උපදේශකයෝත් මේකට ක්‍රියා කරලා ඉවර කොහොම හරි ටික කාලයක් ගියාට පස්සේ මේ රට අල්ලගත්තා. ඊට පස්සේ අල්ලගත්තට පස්සේ හිට්ලර්ට බොහොම සන්තෝෂයි. ඒ ගමනේ ලොකු පිළිගැනීමේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයක් තියලා ඉවර වෙලා දැන් හිට්ලර් වාඩි වෙලා ඉන්නවා අර උපදේශකයෝ දෙපැත්තෙන් වාඩි වෙලා ඉන්නවා. එතකොට දැන් කියලා තිබුණේ මේ රට අල්ලගන්න වැඩියෙන්ම දායක වුණු අය ඉස්සරහා එන විදිහට එන්න මේ හිට්ලර්ගෙන් මේ පදක්. ඊට පස්සේ දැන් හිට්ලර් බලාපොරොත්තු
වක්කු බයිනෙත්තු ගත්ත පිරිසක් එයි කියලා. නෑ බැස්සේ බලපුවාම මේ ෆයිල් ටිකක් ගත්ත ටයි කෝඩ් දාගත්ත මිනිස්සු වගේක් එනවා මේ වනවා. එතකොට මේ ඇහුව උපදේශකයන්ගෙන් හිට්ලර් කවුද මුන් කියලා. ඊට පස්සේ කිව්වා ඒ අය තමයි ඒ රට අල්ලගන්න වැඩියෙන්ම උදව් කරපු අය කියලා. දායක වුණු අය කියලා. කවුද කියලා අහපුවාම ඒ රටේ මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිව්වා. ඒ කියන්නේ වැරදි උපදෙස් දීලා මේ රට අස්ථාවර කරලා මේ රට අල්ලගන්න උදව් කළා කියලා. ඒකින්ද මේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියන එක අති භයානක විදිහට බලපාන අවස්ථාවක් විදිහට ඒක සඳහන් කරන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපිට ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරීම කියන එක ගැනත් අපි දැන් දන්නවා. හරි ඊට පස්සේ මේ ඊළඟට ගත්තාම ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව විදේශ රාජ්‍ය සමග කටයුතු කිරීමේදී රජය නියෝජනය කරමින් කටයුතු කරන්නේ මහ බැංකුව. මේ ස්ලයිඩ් එක සම්බන්ධයෙන් නොතේරුණු තැනක් ගැටලුකාරී තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒක නොතේරුණු තැනක් තියෙනවද? ගැටලුකාරී තැනක් තියෙනවද? නෑ. එහෙනම් අපි බලමු දැන් බැංකුව ලෙස කටයුතු කිරීම. එහෙනම් මහ බැංකුව bank to the commercial bank කියලා කියනවා. bank of commercial bank. බැංකුව ලෙස ක්‍රියා කිරීම. එහෙනම් ඒකෙදිත් අදහස් කරන්නේ අපි අතනදී කිව්ව අර රජයේ ගිණුම් පවත්වා ගැනීම භාණ්ඩාගාරය වගේ තමයි බැංකුවල ගිණුම් පවත්වා ගන්නවා මහ බැංකුව. ඊළඟට අන්තර් බැංකු ගනුදෙනු නිෂ්කාශනය කිරීම කරනවා මහ බැංකුව. කෙටි කාලීන ණය ලබා දීමක් කරනවා මහ බැංකුව. එතකොට ඒ වගේ දේවල් නිසා අන්න බැංකුවල ගිණුම් පවත්වාගෙන යනවා. ගිණුම් අන්තර් බැංකු ගනුදෙනු නිෂ්කාශනය කරනවා. කෙටි කාලීන ණය පහසුකම් සැපයීමක් කරනවා. මොනවද ණය කියලා අපි ගත්තොත් එහෙම අපි දන්නවා ප්‍රතිවිකුණුම් ලබා දෙන සාමාන්‍ය තත්ත්වයක්. ඊළඟට කුෂිකාර්මික ණය, වාණිජ ණය, කෙටි කාලීන ඒවා දින 270ට, දින 180කට ඒ වගේ ලබා දීම සිදු කරනවා. ඊළඟට අපි ගත්තාම මොනවද? ඒ ගිණුම් කටයුතු නිෂ්කාශනය කිරීම කරනවා. අන්න ඒක නිසා අපි කියනවා බැංකුවල බැංකුව. ඊට පස්සේ තව අසාමාන්‍ය තත්ත්වයක් ඇත්තේ බැංකුවක් වැටෙන්න යනකොට ලෙන්ඩ අපි දන්නවා මොකද්ද ඒ වෙලාවට අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීම යටතේ ණය ලබා දෙන. ඒක ඔය ඔක්කොම කරන්නේ බැංකුව ලෙස. ඊළඟට සාමාන්‍ය තත්ත්වයේ යටතේ ණය සපයනු ලබන්නේ රාජ්‍ය සුරැකුම්පත් පිළිබඳ ප්‍රතිවිකුණුම් ගිවිසුම් තුළ. වාණිජ ණය, නිෂ්පාදන ණය, කෙටි කාලීන අත්තිකාරම් ලබා දීම සිදු කරනවා. එහෙනම් වාණිජ ණය, නිෂ්පාදන ණය, කෙටි කාලීන අත්තිකාරම් ඒවත් කෙටි කාලීනය. ඒ කියන්නේ වාණිජ ණය කිව්වම අපි හිතමු ගබඩා හදන්න වෙන්න පුළුවන්. නිෂ්පාදන ණය කිව්වොත් එහෙම යම් කිසි ප්‍රොසෙස් එකක් කරන්න ඒ කුෂිකාර්මිකත් ඒකට අයිති වෙනවා. ඒ වගේ කෙටි කාලීන ණය ලබා පද්ධතිය පවත්වාගෙන යාමේදී සහභාගීත්ව ආයතන සඳහා සුරැකුම්පත් එක් දින ද්‍රවශීල පහසුකම් සපයනවා. ඉන්ට්‍රා-ඩේ ෆැසිලිටි කියන්නේ. එහෙනම් මේ මොකද්ද PSD එක එහෙම නැත්නම් payment and settlement department එක එයාලගේ මේ දල ගෙවීම් පියවීම් පද්ධතිය පවත්වාගෙන යනකොට මේ real time gross settlement කියලා කියනවා. මේ RTGS එක real time gross settlement මේ කියනවා මේ බැංකුවල ද්‍රවශීල ගැටලුවක් උදේ දීලා හැන්දෑවේ ඒක සෙටල් කරන විදිහට ඉන්ට්‍රා-ඩේ ෆැසිලිටි එකක් නැත්නම් එක් දින ද්‍රවශීල පහසුකම් සපයන. එහෙනම් සාමාන්‍ය තත්ත්වයේ යටතේ ප්‍රතිවිකුණුම් ගිවිසුම් වලින් දෙනවා. තව නිත්‍ය ණය පහසුකම් ලබා දෙනවා. වාණිජ ණය, නිෂ්පාදන ණය, කෙටි කාලීන අත්තිකාරම් ලබා දෙනවා. ඊළඟ ඉන්ට්‍රා-ඩේ ෆැසිලිටි ලබා දෙනවා. ඊළඟ මූල්‍ය අර්බුදයක් අපේක්ෂා කරන විට වාණිජ බැංකුවල බිඳවැටීමක් වැළැක්වීමට අවසාන ණය දෙන ලෙස හදිසි ණය සහ අත්තිකාරම් ලබා දෙනවා. ඒ ලබා දෙනකොට එකම දේ තමයි බැංකුවට ඕන විදිහට ඒවා යූස් කරන්න බෑ. තැන්පත්කරුවන්ගේ
තැන්පතු ගෙවීම සඳහා පමණයි ඒවා භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මධ්‍ය හා දිගු කාලීන ණය කටයුතු තුලින් ප්‍රතිමූල්‍ය ණය පහසුකම් සැපයීම සිදු කරන අතර වසර 15ක් දක්වා ඒ යත්තේ ණය ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දන්නවා සෞභාග්‍ය කියනවා, ව්‍යවසායකත්ව ලෝන් කියනවා. ඒවා මහ බැංකුවේ රීජනල් ඩෙවලොප්මන්ට් රීජනල් ඩෙවලොප්මන්ට් ඩිපාර්ට්මන්ට් කියලා තියෙනවා. අපි ඒවා කතා කරනකොට කතා කරනවා. ඒවා යටතේ මේ ණය ප්‍රතිමූල්‍ය ණය පහසුකම් ලබා. දැන් අපෙන් ඇහුවොත් මහ බැංකුව ලෙස ක්‍රියා කරමින් බැංකු සඳහා ලබා දෙන ණය පහසුකම් නම් කරන්න කිව්වොත් එහෙම දැන් පුළුවන්ද? මොකද්ද ප්‍රශ්නය? මහ බැංකුව ලෙස ක්‍රියාත්මක වෙමින් ලබා දෙන ණය පහසුකම් මොනවාද? ඒ වගේ ප්‍රශ්නයක් තිබුණත් වගේ මට මතකයි. ඉතින් මට මතකයි. එක ප්‍රශ්නයක 2000 මාර්තු 4 මහ බැංකුවේ ණය දීමේ කටයුතු වල ප්‍රධාන ණය කාණ්ඩයන් කවරේද කියලා. ඒකට ඒකට උනත් මේක තමයි දෙන්න තියෙන්නේ. ඒක නිසා මේ බැංකුව ලෙස ක්‍රියා කිරීම යටතේ මහ බැංකුව ලබා දෙන ණය පිළිබඳව එතන වල සඳහන් කරනවා. මහ බැංකුවට ලබා දෙන ණය වර්ග මොනවාද කියලා අහුවොත් ඔන්න ඔය ලිස්ට් එක අපිට කියන්න පුළුවන්. හරිද? ඒකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? Excuse me sir, අර මේ ඒ ණය වර්ග ටික අපව පොඩ්ඩක් ලිස්ට් ඩවුන් කරමු. right. ඒකේ ලබා දෙන ණය තමයි ඔන්න සාමාන්‍ය තත්ත්වයේ යටතේ කියලා දාන්න. සාමාන්‍ය තත්ත්වයේ යටතේ. ප්‍රතිවිකුණුම් අංක 1 ප්‍රතිවිකුණුම් ගිවිසුම් තුලින් ලබා දෙන ණය. රිවර්ස් ප්‍රතිවිකුණුම් ණය ලෙස ප්‍රතිවිකුණුම් පහසුකම්. 2 එහෙනම් අපි අංක 1 මොකක්ද ලබා දෙන්නේ මොනවද? ප්‍රතිවිකුණුම් පහසුකම්. 2 නිත්‍ය ණය පහසුකම්. නිත්‍ය ණය පහසුකම්. 3 අපි එක දිගටම ලියන්න පුළුවන් වාණිජ ණය, නිෂ්පාදන ණය හා වෙනත් කෙටි කාලීන අත්තිකාරම්. මොනවද? වාණිජ ණය, නිෂ්පාදන ණය හා වෙනත් කෙටි කාලීන අත්තිකාරම්. ඊළඟට RTGS සඳහා එක් දින ද්‍රවශීල පහසුකම්. වරහන් ඇතුලේ දාන්න ඉන්ට්‍රා ඉන්ට්‍රා පොඩි රිකැලක් intraday facilities. ඊළඟට මධ්‍ය හා දිගු කාලීන ණය යටතේ මධ්‍ය හා දිගු කාලීන ණය කටයුතු යටතේ ප්‍රතිමූල්‍ය ණය පහසුකම්. උදාහරණ කියලා දාන්න සුවශක්ති වැනි. ඊළඟට ඊට යටින් දාන්න යම් බැංකුවක්
යම් බැංකුවක් ද්‍රවශීල අර්බුදයකට ලක්ව ඇති විට කියලා යම් බැංකුවක් ද්‍රවශීල අර්බුදයකට ලක්ව ඇති විට කියලා යටින් දාන්න අවසාන ණය දෙන්නා ලෙස හදිසි ණය හා අත්තිකාරම් ලබා දී. හදිසි ණය හා අත්තිකාරම් ලබා දී. ඒකට වරහන් ඇතුලේ දාන්න මෙම ණය භාවිතා කළ හැක්කේ තැන්පත්කරුවන් හට මුදල් ආපසු ලබා දීම සඳහාය. තැන්පත්කරුවන් හට මුදල් ආපසු ලබා දීම යටතේය. හරි. බලන්න වහන්න. ඒක අනෙකුත් සාමාන්‍ය තත්ත්වවලට අපිට සාමාන්‍යයෙන් එන නේද? ඔළුව කැක්කුමක් උණක් ඒ වගේ එකකට අපි බෙහෙත් ගන්නවා වගේ. නමුත් අර ද්‍රවශීලතා අර්බුදයක් ඇති වෙලා කියද්දි ඒකට ICU එකේ ඉන්නකොට නේ මේ අවස්ථාවක එන ණය. හරිද? දැන් එහෙනම් ලිස්ට් එක මතකයිද දැන්? ඒකේ ගැටලුවක් තියෙනවද? ඕක ගොඩක් වැදගත් ඔය ටික. මොකද මහ බැංකුව බැංකුවලට ලබා දෙන ණය පිළිබඳව ඔය ඔක්කොම ටික ඔතන කවර් වෙලා තියෙනවා. හරි නේද? මේ කතා කරපු කාර්යයන් සම්බන්ධයෙන් කාර්යයන් 7 මුකුත් නැත්නම් අපිට පුළුවන් රජයේ නියෝජිත කටයුතු සම්බන්ධයෙන් බැංකුවේ කාර්යයන් කතා කරන්න. රජයේ නියෝජිත කටයුතු සම්බන්ධයෙන්. ඒකට මේකෙදි අදහස් කරන්නේ දැන් අපි ගත්තාම සංවර්ධිත රටක් හා කියන්නේ සංවර්ධිත රටකුයි ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටකයි මහ බැංකුව ගත්තාම ඒ මහ බැංකුව විසින් ඉටු කරන කාර්යභාරය වෙනස්. දැන් අපි සංවර්ධිත රටවල් ගත්තොත් ඒ අය කටයුතු කරන්නේ මොකේද? ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත් ඇති කිරීම වෙනුවෙන්. ඒ අය ක්‍රියා කරන්නේ මේ රජයේ නියෝජිත කාර්යයන් එයාලා දාගන්නේ එයාලගේ මහ බැංකුවට. ඒ වගේ දේවල් කරන්නේ නැහැ. නමුත් අපි සංවර්ධනයේ පවතින රටවල් ගත්තොත් එහෙම මේ රජයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහ බැංකුව ක්‍රියාත්මක වෙනවා. රජයේ යම් කාර්යයන් කරන්න මේ මහ බැංකුව එනවා. උනන්දු වෙනවා. එතකොට අන්න ඒකට අපි කියනවා රජයේ නියෝජිත කාර්යයන් කියලා. අපි අර ඉස්සෙල්ලා කියපු රාජ්‍ය ණය කළමනාකරණය. එහෙනම් ඒකෙදි කියනවා ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ ෆිස්කල් නියෝජිත අයවැය නිදඛණ්ඩව මේ කරගෙන යන්නේ. මේ ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ඒ ගෙවීම් අඛණ්ඩව කරගෙන යන්න ෆිස්කල් නියෝජිත විදිහට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නියෝජිත හා රජයේ බැංකුව ලෙස ක්‍රියා කරනවා. ඊට පස්සේ ඒක මූල්‍ය නීති පනත 106 පගන්තියත් ඊළඟට මූල්‍ය නීති පනත 110ට අනුව රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම මහ බැංකුව විසින් සිදු කරනවා. මොකද සුරැකුම්පත් නිකුත් කරන්නේ කවුරු හරි කියන්නේ නැත්නම් නිතදී මෙහෙම කියවගෙන යනකොට ඔයාලා ඇක්ටිව්ලි මේකට එන්න ඕන. ඒකට මොකද්ද මේ රජයේ සුරැකුම්පත් නිකුත් කරන්නේ ඇයි මහ බැංකුව? කවුරු හරි කියන්නේ රජයේ අයවැය හිඟපියව ගන්න. ඔව් හරි අපිට කියන්න පුළුවන් රජයට අවශ්‍ය ණය සපයන්න. හරි. එන රජයේ සුරැකුම්පත් නිකුත් කරන්නේ රජයට අවශ්‍ය කරන ණය සපයා දීම සඳහා. හරි. එන 112 වගන්තියට අනුව තමයි මූල්‍ය නීති පනතෙන්ම කියනවා මහ බැංකුව රජයේ සුරැකුම්පත් නිකුත් කරලා රජයට අවශ්‍ය ණය සපයා දිය යුතුයි කියලා. රජයේ පත් නිකුත් කරලා රජයට අවශ්‍ය කරන ණය අරමුදල් සපයා දිය යුතුයි කියන එකයි එතන කියන්නේ. ඊළඟට භාණ්ඩාගාර බිල්පත් හැරෙන්නට වෙනස් සුරැකුම්පත්
ප්‍රාථමික නිකුතුවකදී අලෙවි නොවුණු කල මහ බැංකුව විසින් මිලට ගැනීම නොකළ යුතුය. අන්න එතන මේ රතු පාටින් මාක් කරගන්න. ගොඩක් වැදගත් වාක්‍යයක්. මොකද හේතුව ආකාර බිල්පත් කියන්නේ එතන ඉරක් ගහගන්න හැරෙන්නට. එහෙනම් ප්‍රාථමික නිකුතුවක් කරනවා කියන්නේ මොකද්ද? මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැදුම් කර මුලින්ම නිකුත් කරනවා. එතකොට ඒකට සහභාගී වන්නන් විසින් තමයි ඒවට බිඩ්ස් දාලා මේ ඒවා ගන්න. වෙන්දේසි ක්‍රමවේදයක් ඔස්සේ තමයි මේක කරන්නේ. එහෙනම් එහෙම කරනකොට වෙන්දේසි ක්‍රමවේදයක් ඔස්සේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම් කර ප්‍රාථමික නිකුතුවකදී නිකුත් කරනකොට මේ සඳහා සහභාගී වන ආයතන ප්‍රාථමික වෙළඳුන් මොකද කරන්නේ? ඒවට බිඩ්ස් දාන. තමන් කීයටද මේවල ආයෝජනය කරන්න කැමති කියලා බිඩ්ස් දාන. එහෙම දාපුවාම මොකද්ද වෙන්නේ? අපි හිතමු ඒවයින් අපි නිකුත් කෙරුවා බිලියන 100ක් ආවේ බිලියන 50ක් කියලා. එහෙනම් කියන්නේ වෙළඳපොළ කැමති බිලියන 50කට විතරයි මේ අපි බලාපොරොත්තු පොලි අනුපාතික ස්ට්‍රක්චර් එක යටතේ කැමති. නමුත් රජයට ණය අවශ්‍යයි බිලියන 100ක්. එහෙනම් ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? මහ බැංකුව ඒවා ටික අරගෙන මහ බැංකුවේ ඩොමෙස්ටික් ඇසෙට්ස් වෙනවා අරන් සම්පෙන්න පුළුවන් මුදල් නිකුත් කරන්න පුළුවන්. තේරුණාද ඒ කොටස? ඒක නිකන් අර කොටස් ප්‍රාරක්ෂණය කියන්නේ කවුරු හරි මොකක් හරි කම්පැනි එකක් වෙනුවෙන් අපි හිතමු හේලිස් එක වෙනුවෙන් කොටස් නිකුත් කරන්න X කියන සමාගම බාරගත්තා. එතකොට කරන්සි කරපු ඒවායින් 75%කට තමයි ආවේ ඔෆර්ස් ආවේ. අනිත් 25 මෙයාම අරගෙන මේ X කියන සමාගමම අරගෙන පස්සේ විකුණන්න කියලා ගන්නවා. අපි කියනවා කොටස් ප්‍රාරක්ෂණය. ඒ වගේ මහ මොකක්ද කරන්නේ? ඒ වගේ වැඩක් කරනවා. මේ භාණ්ඩාගාර බිල්පත් පුත් කරපුවාම ඒවා විකුණුන්නේ නැත්නම් ඒවා ටික අරගෙන සල්ලි දෙනවා. ඒ ටික තේරුණාද ඔයාලට? ඒකේ ගැටලු තියෙනවද මේ ඉතිරි හරිය පැහැදිලි කරන්න කලින්? ඉතිරි හරිය පැහැදිලි කරන්න කලින් තේරුණාද ඒ ටික? ගැටලුවක් තියෙනවද? නැවනම් අහන්න. එතකොට මිලදී ගැනීම නොකර යුතුයි කියන්නේ මොකද්ද? එතන ඒක තමයි දැන් අර ටික ගත්තොත් භාණ්ඩාගාර බිල්පත් හැරෙන්නට කියන්නේ භාණ්ඩාගාර බිල්පත් නම් මිලට ගැනීම ඔයාම කියන්නේ ගන්න පුළුවන් කියන එක. නමුත් වෙන භාණ්ඩාගාර බැදුම් කර මේ මහ බැංකුවට එහෙම විකුණුන්නේ නැහැ කියලා මිලට ගන්න බෑ. එතනින් වරහන් ඇතුලේ දාගන්න මෙහි අර්ථය අලෙවි නොවුණු භාණ්ඩාගාර බිල්පත් මිලට ගත හැකිය යන්න හා භාණ්ඩාගාර බැදුම් කර මිලට ගත නොහැකිය යන්නයි. මිලට ගත නොහැකිය යන්නයි. ඒක කරන්න හේතුව අවදානම අඩු නෑ. අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. මේකේ අර්ථය තමයි දැන් මේක දාලා තිබුණේ 1949 මූල නීති පන්තිම අනුව ජෝන් එස්ටර් ඉදාම දැකලා තිබුණා රජය විසින් දැන් අපි හිතමු රජයට අවශ්‍යයි අඩු පොලියකට ණය ගන්න. එහෙනම් ඒක නිසා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. නිකුත් කරපුවාම වෙළඳපොළ කැමති නෑ මෙච්චර අඩු පොලියකට ණය දෙන්න. ඒක නිසා තමයි යාලා ගත්තේ නැත්තේ. එහෙනම් මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත්.
ඒක උද්දමනකාරීද නැද්ද? උද්දමනකාරී. අලුතින් මුදල් නිකුත් කිරීමක් සිද්ධ වෙනවා රජය වෙත. හරි. දැන් එතකොට එහෙනම් දැන් රජයට ගන්න පුළුවන් වෙන්නේ කෙටි කාලීනව විතරයි. බැරි වෙලාවත් භාණ්ඩාගාර බැදුම් කරවලටත් එහෙම තිබුණා මොකද කරන්නේ? රජයේ මහ බැංකුවෙන්ම ණය සපය ගන්නව අඩු පොලියට. ඒක නිසා ඉදාම ජෝන් නෙස්ටර් දැක්ක මේකේ අවදානම. ඔයා කියපු වචනේ හරි. අවදානම. එහෙනම් ඒ විදිහට දිගු කාලීන සුරැකුම්පත් නිකුත් කරලා අඩු පොලියට මහ බැංකුවෙන් ණය ගන්න හම්බුණා නම් රජය කරන්නේ ඒක. එහෙනම් රටේ විශාල උද්දමනයක් ඇති වෙනවා. අන්න ඒක වළක්වන්න තමයි ඒකාබද්ධ අරමුදලින් කළ යුතු ගෙවීම් කරන්න පුළුවන් මහ බැංකුවෙන් ණය ගන්න. හැබැයි කෙටි කාලීන. දිගු කාලීනව ගන්න බෑ කියන ඒක. අන්න ඒකයි ඔයා ඒක හරි කිව්වා. ඒකේ තියෙන අවදානම. දිගු කාලීන සුරැකුම්පත් ගත්තොත් එහෙම ඒ දිගටම රජය ගන්න හදනවා අඩු පොලියකට මහ බැංකුව. මොකද විකුණුන් නැතුවට ප්‍රශ්නයක් නැහැ. අන්තිමට මහ බැංකුව හරි අරගෙන දෙනවා. ඒක නිසා. තේරුණාද ඒක ඔක්කොම? තේරුණාද? තේනස්. හරි. thank you. එහෙනම් අපි බලමු ඊළඟට රජයේ ෆිස්කල් නියෝජිත ලෙස මූල්‍ය නීති පනතේ 113 වන වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුව විසින් කරන්නේ. වෙන සුරැකුම්පත් නිකුත් කිරීම, නියමිත පරිදි වාරික හා පොලී ගෙවමින් ණය සේවාකරණය කළ යුත්තේ මහ බැංකුව. ඒ අනුව කියලා තියෙන රාජ්‍ය ණය කළමනාකරණය දී අවම පිරිවැයකට රජය සඳහා ණය සැපයීමට ක්‍රියා කරන්න ඕන. එහෙනම් මතකයි නේද මේකේ කියපු ටික? එහෙනම් සුරැකුම්පත් නිකුත් කිරීම, ඒවට ණය මේ පිටේ සුරැකුම්පත් නිකුත් කළා මුදල් සොයලා දෙන එක, නියමිත පරිදි වාරික හා පොලී ගෙවමින් සේවාකරණය කිරීම, ඒවා ගිණුම්ගත කිරීම ඒවා කරන්න ඕනේ. කියන්නේ පිරිවැයකට රජයට සහන් සැපීමට ක්‍රියා කරන්න ඕන මේ රාජ්‍ය ණය කළමනාකරණය යටතේ. ඒකෙදි මතක තියාගන්න ඕන ප්‍රාථමික නිකුතුවකදී විතරයි අර මම කියපු එක තියෙන්නේ. ද්විතීයික වෙළඳපොලේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ජෝශීලතාව කළමනාකරණය කරන්න. නමුත් ප්‍රාථමික නිකුතුවකදී භාණ්ඩාගාර බිල්පත් විතරයි නොවිකුණු ඒවායින් මිලට අරගෙන මහ බැංකුව රජයට මුදල් දෙන්නේ. භාණ්ඩාගාර බැදුම් කර මිලට ගන්න බෑ. ඊට පස්සේ කියනවා දේශීය භාණ්ඩාගාර බිල්පත් පන්ති අනුව භාණ්ඩාගාර බිල්පත්ද භාණ්ඩාගාර බැදුම් කරද නිකුත් කරනවා. නිත්‍ය පොලියක් ඇත්තේ මධ්‍යකාලීන හා දිගු කාලීනව ජාත්‍යන්තරව ශ්‍රී ලංකා සංවර්ධන බැදුම් කර ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් කියනවා SLDBs කියලා කියන ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් අර මුදල් රැස් කිරීමට සිදු කරනවා. ඒ කියන්නේ මේ පිටරට ආයත මේ බැංකු වලට පුළුවන් SLDBs වල ආයෝජනය කරන්න. ඒක කරන්නේ ඩොලර් වලින්. ඩොලර් වලින් ආයෝජනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කාලේ 7%ක විතර පොලියක් හම්බ වෙනවා මේ විදිහට කරපුවාම. ඒකට SLDBs වල ඒ වගේ ආයෝජනය කරන්න පුළුවන්. ඒකත් රජයට ණය සපයා දීමක් කරන්න. දේශීය ණය කළමනාකරණ කමිටුව සහ මහ බැංකු නිලධාරීන් හා භාණ්ඩාගාර නිලධාරීන්ගේ සමන්විත වන අතර එම කමිටුව දේශීය ණය ගැනීමේ ක්‍රියාවලිය තීරණය කරනවා. එහෙනම් මේකට කමිටුවක් තියෙනවා. ඒකට ඉන්නේ මහ බැංකු නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් දේශීය ණය කළමනාකරණ කමිටුවක් තියෙනවා. ඒකෙන් තමයි මේ තීරණ ගන්න. ඒකේ මූලිකත්වයේ ඉන්නේ දේශීය ණය කළමනාකරණ කමිටුවේ ඉන්නේ මුදල් මණ්ඩලයට පත් කළ සමාජිකයින්ගෙන් එක්කෙනෙක් ඉන්නේ. මේ කාලේ ඉන්නවා සංජීව ජයවර්ධන කියන කෙනා තමයි ඒකේ චාර්මන්. ඒ වගේම තව නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා මුදල් මණ්ඩලයේ මොකද්ද විධායක නොවන සමාජිකයින් සහ ආචාර්ය රාණි ජය මහත්මිය කියලා දෙන්නා
මේක ඉන්නවා. ඊට අමතරව ඉන්නවා නියෝජ්‍ය අධිපතිවරු, ඒ වගේ කමිටුවක් තියෙනවා. ඒ වගේම මේ භාණ්ඩාගාර නිලධාරියෙකුත් ඉන්නවා. ඒ අය තමයි මේ දේශීය ණය කළමනාකරන කමිටුව විදිහට ක්‍රියා කරලා මේවා ගැන සමාලෝචනය කරලා ඒ ණය සම්බන්ධයෙන් කටයුතු කරනවා. හරි. එහෙනම් දෙක සේවක අර්ථ සාධක අරමුදල් කළමනාකරණය. එහෙනම් සේවක අර්ථ සාධක අරමුදල් කළමනාකරණය නැත්නම් EPF එක කිව්වහම නේද ශ්‍රී ලංකාවේ තියෙන වැඩිම වටිනාකමක් තියෙන අරමුදල මේ සේවක අර්ථ සාධක අරමුදල නැත්නම් EPF එක කියන්නේ. මේ වෙනකොට රුපියල් ට්‍රිලියන 3 පැනලා තියෙනවා. ඒ කියන්නේ මහ බැංකුවේ සංචිත වගේ දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ. ශ්‍රී ලංකාවේ තියෙන ඉහළම අරමුදල. ඒකට මේකේ අපි ගත්තාම සේවක අර්ථ සාධක අරමුදල් පන්තිට අනුව තමයි අරමුදලේ බාරකරු විදිහට ක්‍රියා කරන්නේ. එතකොට මේක ඇත්තටම මේ සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන එක. නමුත් මේ අරමුදල කළමනාකරණය තමයි මහ බැංකුව කරන්නේ. ඒකේ බාරකරු විදිහට මහ බැංකුව කටයුතු කරන්න ඕන සේවකයින්ට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන විදිහට මේ සේවක අර්ථ සාධක අරමුදල සේවකයින් කියලා කිව්වේ මේකේ මේ සමාජිකයෝ. ඒ කියන්නේ මේ සේවක අර්ථ සාධක අරමුදලේ සමාජිකයින්ට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන විදිහට මේ සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් කරන්නේ. ඊළඟ රාජ්‍ය කළමනාකරණය වගේම සේවක අර්ථ සාධක අරමුදල් කළමනාකරණය කරන්නේ රජයේ නියෝජිත කාර්යයක් විදිහට. එහෙනම් ඒ අනුව කියනවා මෙන්න මේවා ටික මතක තියාගන්න ඕනේ. මොකද්ද? ඒ අනුව සමාජික අරමුදල් රැස් කිරීම. ඉරි ගහගන්න. සමාජික ගිණුම් පවත්වාගෙන යෑම. එයාලගේ නමින් ඉන්ඩිවිජුවල් ගිණුම් තියෙනවා. අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම හා සුදුසුකම්ලත් සමාජිකයින් හට අරමුදල් ගෙවි සිදු කරන්නේ මේ මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව. එහෙනම් බලන්න අපි ආයෙත් ගියම අරමුදල් රැස් කිරීම, ඒවා ආයෝජනය කිරීම, ඊළඟට සමාජික ගිණුම් පවත්වාගෙන යෑමත් සුදුසුකම්ලත් සමාජිකයින්ට අරමුදල් ගෙවීම කරන්නේ මෙම සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව මහ බැංකුව. හරි නේද? මතකද එහෙනම් ඒක? ඊළඟට තියෙනවා මොකද්ද? කාට හරි ප්‍රශ්නයක්ද? සර් EPF එකේ සල්ලි එතකොට ආයෝජනය කරන්නේ මේ ඕපන් මාකට් එකේ සර්? ඔව්. ඒ කියන්නේ එයාලා ඒ ගොඩාක් ඒවා කරන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරවල. කොටස් වෙළඳපොලෙත් කරනවා. නමුත් අර අවදානම් අඩු වෙන විදිහට තමයි ඒක කරන්න ඕනේ. ඇත්තටම දැන් බැරි වෙලාවක් දැන් මේ ට්‍රිලියන 3ක් විතර සල්ලි තියෙනවා. බැරි වෙලාවට අපේ රජයේ තියෙන්නේ ලොකු අරමුදල් අවශ්‍යතාවයක් නෙමෙයි නම් මොකද තත්ත්වය මේ අරමුදල ආයෝජනය කරන්න තැනක් නැති වෙනවා නේ. ඒ වගේ. එහෙනම් එතකොට වඩා හොඳ පිටරටවල් වල මේ දේශීය විනිමය වල ආයෝජනය කරන්න අවස්ථා තියෙනවා. නමුත් රජයට අවශ්‍ය කරන නිසා ණය ඒකට ගොඩක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර මිලට ගන්න ක්‍රියා කරනවා. ඊළඟට කොටස් වෙළඳපොළ තුල කොටස් වෙළඳපොළේ ගොඩක් ආයෝජනය කරලා තියෙනවා. නමුත් ඒකකින් අදහස් කරන්නේ කියන්නේ යම් percentage එකක් තියෙනවා, ගොඩක් අඩු percentage එකක්. ඒ කොටස විතරයි කොටස් වෙළඳපොළට යන්න පුළුවන්. අනිත් ඒවා මේ සමාජිකයින්ගේ අරමුදලට කිසිම හානියක් නොවන පරිදි කියන්නේ මේ capital preservation නැත්නම් මුල් අරමුදල ආරක්ෂා වන පරිදි තමයි ක්‍රියා කරන්නේ. සාමාන්‍ය පනතෙන් දක්වලා තියෙන්නේ අවුරුද්දකට 2.5කට වඩා වැඩි. අවම වශයෙන් 2.5කට වගේ ප්‍රතිලාභයක් හිමි වන පරිදි කියලා. ඒ කියන්නේ අදහස් කරන්නේ
අවදානම් අඩුව ගන්න කියන ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් හිමි වෙනවා. පනට අනුව තියෙන 2.5ක ප්‍රතිලාභය සහතික කරන්න ඕනේ. කොට එහෙනම් අපි බලමු ඔන්න සේවක සාධක ටක් ගාලා මට මැසේජ් එකක් හරි එවන්න ඔයගොල්ලෝ ගාව මගේ නම්බර් එක තියෙනවා ඒ වගේ වෙලාවට. දැන් සේවක සාධක අරමුදල් කළමනාකරණය ගත්තාම අපි ඒක කතා කරා මහ බැංකුව තමයි ඒක ඒ ට්‍රිලියන 3කට වඩා වැඩි තියෙන එක කරන්නේ. සාමාජික අරමුදල් රැස් කිරීම සමාජීය ගිණුම් පවත්වාගෙන යන අතිරික්ත මුදල් ආයෝජනයයි සුදුසුකම් තියෙන අයට ගෙවීමයි අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මුදල් විසුද්ධිකරණය ගත්තාම මේක අදහස් කරන්නේ මේ ත්‍රස්තවාදයට අරමුදල් සැපීමයි කළු මුදල් සුදු කිරීමයි කියන එක නවත්තන එක. එතකොට ඒ අනුව ගත්තාම දැන් අපි ශ්‍රී ලංකාව ග්‍රේ ලිස්ට් එකක හිටියා දැන් අවුරුදු 4කට 5කට කලින්. එතකොට අපිට අපේ ගිණුම් ක්ලියර් කරගන්න බෑ ගනුදෙනු කරනකොට යුරෝපා රටවල් වලින් සහ ඇමරිකාව ඇතුළත් ඒ ගොඩක් සංවාදිත රටවල් වල. මොකද හේතුව ඒ ග්‍රේ ලිස්ට් එකක ඉන්නකොට අපි දිහා බලන්නේ සැකෙන්. මොකද ත්‍රස්තවාදයට අරමුදල් සැපීමත් කළු මුදල් සුදු කිරීමත් කරන නිසා. ගොඩක් වෙලාවට දැන් ඔය ජාත්‍යන්තරව ඉන්න අපරාධකරුවන් මේ ගොඩක් වෙලාවට සංවාදනයේ වෙමින් පවතින රටවල් සහ ඔය මොනවද අප්‍රිකානු වගේ නොදියුණු රටවල් අරගෙන ඒ දේවල් කරන්න යනවා. යාලගේ ඉල්ලීගල් සල්ලි කියන්නේ ඉල්ලීගල් මනි කියන එක මේ ලීගලයිස් කරගන්න උත්සාහ කරනවා. ඒක නිසායි මේකෙදි අවධානය යොමු කරන්නේ. ඔයාලා දන්නවා KYC රූල් එක know your customer කියලා. එතකොට රුපියල් ලක්ෂයකට වඩා වැඩි තැන්පත් කරනවා නම් කියනවා ID එක දාන්න කියලා. මොකද යම් කිසි අවස්ථාවක ඔයා දාන කෙනා සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වුණොත් එහෙම ඒකට ඒ ගැටලුවක් ඇති වුණොත් එහෙම මොකද්ද වෙන්නේ මෙයා ගැන තොරතුරු ලබා ගන්න අර තුලින් පුළුවන්. අන්න ඒකයි එතන අදහස් කරන්නේ. එහෙනම් මේ මූල්‍ය බුද්ධි ඒකකය කියන මහ බැංකුවේ තියෙන ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ මොකද්ද? මේ මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කිරීම. ඒ සරහා මොකද්ද කරන්නේ? මේ බැංකුව හරහා මූල්‍ය ආයතන හරහා මේ විදිහට මුදල් එනවා නම් ඒ ගැන තොරතුරු හොයලා ඒ මොනවද අධිකරණ මේ කටයුතු වලට සහාය වීම කරනවා. CID එක සම්බන්ධ වෙනවා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව එක සම්බන්ධ වෙනවා. ඒ අය එකතු වෙලා මේ වගේ දේවල් වළක්වන්න ක්‍රියා කිරීම තමයි මූල්‍ය බුද්ධි ඒකකය තුලින් කෙරෙන්නේ. එහෙනම් අපි කියන 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පන්තිට අනුව තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ මූල්‍ය ගනුදෙනු වාර්තා මේ කිරීමක් වෙන්න ඕන. එහෙම නැතුව ඉලීගල් මුදල් ඒ විදිහට එන්න බෑ. මහ බැංකුවේ පිහිටුව ඇති මූල්‍ය බුද්ධි ඒකකය තුලින් මුදල් විසුද්ධිකරණයට අදාළ කටයුතු සිදු කරනවා. ඒ වනුව මුදල් විසුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපීම වළක්වාලීමට සැක කටයුතු ගනුදෙනු පරීක්ෂා කිරීම. අදාළ නියාමන ආයතනවල තොරතුරු බෙදා හැරීම, ඒ වගේම අධිකරණ කටයුතු වලට සහාය වීම මේ යටතේ සිදු කරනවා. ඒකේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් මට පැහැදිලි කරන්න පුළුවන්. මම කියපු එකේ මොන හරි ගැටලුවක් තියෙනවද? ගැටලු වගේ තියෙනවද ඒකේ? එහෙනම් අපිට යන්න පුළුවන් ප්‍රාදේශීය සංවර්ධන කියන එකට. ඒ කියන්නේ අපි මේ කතා කරන රජයේ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. එහෙනම් ඒකේ ප්‍රාදේශීය සංවර්ධන. ඒකට මේකෙදි අපි මම මෙතනදි කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් අවුරුදු 10කට විතර කලින් ගලුවොත් එහෙම වැඩිපුරම අපේ GDP එකට දායකත්වයක් සපයලා තියෙන්නේ කවුද? බස්නාහිර පළාත. බස්නාහිර පළාතෙන් තමයි ඒ අවශ්‍ය ලොකු contribution එක කරේ. නමුත් පසු කාලීනව මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කිරීමත් සමග ඒවා මේ අනෙකුත් පළාත් වලටත් ගියා. මේ වගේ දේවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල තියෙන ආවේනික ගැටලු. ඒ කියන්නේ තුලිත සංවර්ධනයක් කරන්න මේ තුලින් අමාරුයි. අන්න ඒක නිසා මේ අර ප්‍රාදේශීයව තියෙන සම්පත්
ප්‍රයෝජනයට අරගෙන තුලිත සංවර්ධනයක් කරන්න ඒ එක පළාතකින් පමණක් දෙන කන්ට්‍රිබියුෂන් එක අනෙකුත් පළාත්වලිනුත් ලබා ගැනීමේ අරමුණින් තමයි මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සකස් කරන්නේ. ඒ ගත්තාම මහ බැංකුවේ මේ ප්‍රාදේශීය කටයුතු සම්බන්ධයෙන් වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඊට අමතරව තියෙනවා ඉස්සරම තිබුණ අනුරාධපුර, මාතලේ සහ මාතර ප්‍රාදේශීය කාර්යාල, ඊට පස්සේ කිලිනොච්චිය, ශ්‍රී කුණාමලය සහ නුවරඑළිය කියන ප්‍රදේශ 6ම ප්‍රාදේශීය කාර්යාල තියෙනවා. ඒකට මේ ප්‍රාදේශීය කාර්යාල වලින් කෙරෙන්නේ මේ විදිහට සංවර්ධන කටයුතු. මට මතකයි එක කාලයක් මාතලේ වුණා ඔය ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්ස් වගේ දේවල් වුණා. ඉදිරි ගිවිසුම් වලින් කටයුතු සිදු කරුණා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කිරි ගොවීන්ගේ ඒ කිරි මිලදී අරගෙන ඒකට මිල ෆික්ස් කරලා ඒකට අවශ්‍ය ගැනුම්කරු හොයලා දීලා තිබුණා. තව වැනිලා වගේ වගාවන් මේ පැතිවල ව්‍යාප්ත කරලා අන්තිමට කොහොම හරි ඔය එලිෆන්ට් හවුස් එකට අවශ්‍ය කරන සම්පූර්ණ වැනිලා ඒ ප්‍රමාණය සැපයුවේ මාතලේ ප්‍රදේශයේ. ඒ වගේ ඊට ඔය තව එළුවන් කියන්නේ ඔය ෆාම් තියෙන ඒ වගේ දාලා එළු කිරි ඒ වගේ ප්‍රොජෙක්ට් තිබුණා. ඒ වගේ ඒ ප්‍රදේශවල දැන් ඔය දකුණ ගත්තොත් ඔය ගෙතුම් කලාව. ඒකට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම මේ අනුරාධපුර ගත්තොත් ඔය විසිතුරු නිෂ්පාදන බෑග් වගේ ඒ වගේ දේවල් කරලා සේවා නියුක්තියක් ඇති කිරීමත් මේ සේවා වියුක්ති පළාත්වලට ඒ වගේම ඒ අයගෙන් ලැබෙන කන්ට්‍රිබියුෂන් එක මේ GDP එකට වැඩි කිරීමත් මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු යටතේ සිදු කරනවා. ඒතර මේකෙදි තවත් දෙයක් තමයි මූල්‍ය අන්තර්ගතභාවය. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට අපි කියනවා ශ්‍රී ලංකාවේ අකුරු හැකියාව 90%යි කියලා. නමුත් අපි දන්නවා ඒ අය ගොඩාක් වෙලාවට එහෙම 90ක් 91ක් එහෙම මේ අකුරු හැකියාවක් තියෙනවා නම් ඇයි මේ විදිහට අමාරුවේ වැටෙන්නේ කියලා සමහර වෙලාවට අන්ऑතරයිස්ඩ් ඉන්ස්ටිටියුෂන්ස් වල මුදල් දානවා. පිරමිඩ් ක්‍රමවලට යනවා. එතකොට ගම් වලින් ඔව් සර් ප්‍රසන්ටේෂන් එක පේන්නේ නැහැ. ප්‍රසන්ටේෂන් එක පේන්නේ. අර ඉස්සෙල්ලා මේ වුණු එක වෙලාවෙ වෙන්නේ නැති ඉන්න. දැන් පේනවද? ඔව් සර්. දැන් පේනවනේ. හරි. එතකොට අන්න ඒ වගේ දේවල් වල ඉස්සෙල්ලා ඒවා පෙවුනෙත් නැද්ද? වලගාව තියෙනවනේ දෙක. මෙන්න මේ තුන අපි කතා කරා. අර ඉස්සෙල්ලා මං හිතන්නේ ඉලෙක්ට්‍රිසිටි අර ඒ වෙලාවේ තමයි ප්‍රශ්නේ වුනේ. හරි. එතකොට එහෙම ගත්තාම මේ මූල්‍ය අන්තර්ගතභාවය කිව්වහම ඉතින් අපේ ගොඩාක් ග්‍රාමීය ජනතාව ගත්තාම 70%ක් විතර ඉන්නවා කියලා කියනවා. ඒ අය ගොඩක් වෙලාවට නේද මුදල් ලබා ගන්න අවිධිමත් කියන්නේ අසංවිධිත ක්‍රම ඔස්සේ. නේද ගමේ ඉන්න පොලි මුදලාලිගෙන් නේද ගන්නවා 60%ක විතර වෙනවා අවුරුද්දට පොලිය. ඊට පස්සේ අර ඉඩමක් තිබ්බොත් එimhe ඉඩමක් නැතුව යනවා අක්වාර්මිනිය හැමදාම ණය බරිත වෙනවා. පිරමිඩ වලට මුදල් දානවා. ඊළඟට ඔය කවුරු හරි ගිහිල්ලා හොඳ ලස්සන වාහනයකින් බැහැලා නේද ගිහින් ලොකු කතාවක් කරලා මුදල් ඉල්ලුවොත් එහෙම තැන්පත් කරන්න අපි මෙච්චර ණය දෙනවා කිව්වොත් ගිහින් මුදල් දානවා. ඉතින් ඒ වගේ දේවල් වලින් මේ දවස් ගානේ තියෙන අමාරුවේ වැටිච්ච තැන්. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපේ මූල සාක්ෂරභාවයේ ඉත අඩුයි කියලා. දැන් පිටරට දියුණු රටක මිනිස්සෙක් නේද බැංකුවකට ගියොත් ඒ බැංකුව දිහා බලලා එයා ඉස්සෙල්ලම බලන්නේ ඒකේ රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුෂන් එකක්ද ඒ වගේ දේවල් එයා හොයනවා. නමුත් අපි ඒ වගේ දේවල් බලන්නේ නැහැ. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් සලකන්නේ දැන් මහ බැංකුව දැන් ඔය කුඩා පරිමාණ වුණත් මේ වගේ නීති විරෝධී වැඩ කරන අය සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. නමුත් අධිකරණ කටයුතු ගොඩාක් අමාරු කාර්යයක්. නමුත් මට මතකයි වර්ල්ඩ් බැංක් එකකින් ඒ ආපු උපදෙස් දෙන අවස්ථාවක කිව්වේ ඒ වගේ දේවල් මහ බැංකුව කළ යුතු දේවල් නෙමෙයි. ඒවා කරන්න ඕන පොලිසිය. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිසිය තමයි ඒ වගේ දේවල් කරන්න ඕන. ඒ වගේ මයික්‍රෝ ලෙවල් එකට මහ බැංකුවකට කටයුතු කරන්න අමාරුයි කියලා. නමුත් අපි වගේ රටක අර මූල්‍ය අන්තර්ගතභාවය අඩු නිසා
සහ අර අධිකරණ කටයුතු ඒ වගේ දේවල් වල තියෙන අඩුපාඩුකම් නිසා මහ බැංකුවට සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒකින්ද නිරන්තරයෙන් මේ වගේ දේවල් يعني ඒ වගේ ඉන්වෙස්ටිගේෂන්ස් වලට අමතරව එක එක පළාත්වලට ගිහිල්ලා ඒ අයව දැනුවත් කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම ග්‍රාම සේවා නිලධාරීන් ඒ වගේ අයවත් ඇතුළත් කරගෙන මේවා සම්බන්ධයෙන් අවබෝධය වැඩි කරන්න කටයුතු කරනවා. එකෙන් අදහස් කරන්නේ අර ප්‍රාදේශීය සංවර්ධනයේ වගේම මේ තුලිත සංවර්ධනයක් සඳහා මිනිසුන්ගේ මේ මූල්‍ය සම්බන්ධ දැනුම වැඩි කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි සලකන්නේ මේ මූල්‍ය අන්තර්ගත භාවයේ සම්බන්ධයෙන් අපේ ජනතාවගෙන් 30%කට විතරයි දැනුමක් තියෙන්නේ කියන එකයි සලකන්නේ. එහෙනම් මෙතන ගත්තොත් මූල්‍ය අන්තර්ගත භාවයේ නැතහොත් මූල්‍ය කටයුතු පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම හා තුලිත වර්ධනයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම කටයුතු මෙහෙවනවා. එතකොට ප්‍රාදේශීය සංවර්ධනය සඳහා තෝරාගත් සහභාගීත්ව මූල්‍ය ආයතන හා අඩු පහසුකම් සහිත අංශ සඳහා මූල්‍ය පහසුකම් ලබා දෙනවා. දැන් මේ කාලේ 4 ලෝන් දෙන්න ක්‍රියා කරේ මේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒකට තමයි ඇප්ලිකේෂන් ආවේ. ඒකෙන් පස්සේ තමයි බැංකුව හරහා ඒවා ලබා දීම සිදු කරන්නේ. මේ සඳහා රජය ශ්‍රී ලංකා මහ බැංකුව හා ආධාර ලබා දෙන ආයතන විසින් අරමුදල් දායකත්වය සපයන. එතකොට ඒ වගේම මම මේකෙදි ඉස්සෙල්ලා කියපු ඒවා අහුණාට දන්නේ නැහැ වලට මේකෙදි මම කිව්වා මාතර අනුරාධපුර මාතලේ තියෙනවා මොනවාද අපේ ප්‍රාදේශීය කාර්යාල මුලින්ම. ඊට පස්සේ දැන් කිලිනොච්චිය ත්‍රිකුණාමලය සහ නුවරඑළිය කියන ප්‍රදේශවලක් තියෙනවා. ඒ අනුව මහ බැංකුවට ප්‍රාදේශීය කාර්යාල තියෙනවා 6ක්. ඔය 6 ඔස්සේත් ඔය වගේ දේවල් කරනවා. මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ ඒවා හින්දා නැතුව ඇති මම කියවගෙන ගියා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැතුව තිබුණු නිසා මම කිව්වා මාතලේ ගත්තාම මේ මාතලේ කාලේ ඔය ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක ඉදිරි ගිවිසුම් යටතේ කිරි ගොවීන්ගේ ඒ කිරි නිෂ්පාදන ඒ නිෂ්පාද කියන්නේ මේ කිරි වලින් කරන ඒ ප්‍රොඩක්ට්ස් හදන අයට ගන්න පුළුවන් විදිහට මිල ෆික්ස් කරලා වාණිජ බැංකුව සම්බන්ධ කරගෙන ක්‍රමවේදයක් හැදුවා. ඒකෙන් අදහස් කරේ අර කිරි නිෂ්පාදනය කරන ඒ ගොවීන්ට ඒ සහතික මිලක් නියම කිරීම. ඒ වගේම ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට්ස් ඒ කාලේ වුණා ඒ නිෂ්පාදනය වෙන ගොඩක් නිෂ්පාදනවලට. ඒ වගේ ක්‍රියා කරා. ඊළඟට වැනිලා වගේ දේවල් වැනිලා වගාව ඒ මාතලේ හරිය ගොඩක් ප්‍රචලිත වුණා. අන්තිමට එලිෆන්ට් හවුස් එකට ඕනවටත් වඩා ප්‍රමාණයක් ඒ පැත්තේ වැවුවා. ඒ වගේ ඒ පළාත්වලේ පරිසරය ඒ ඔක්කොම බලලා ඒවට අවශ්‍ය ඒ පහසුකම් සපයලා ඒ තුලින් GDP එකට දායකත්වයක් සැපයීමට මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු තුලින් සිදු කරනවා. ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනවා. ඒ වගේම දැන් මාතර ඒ පළාත්වලට ඊළඟට අනුරාධපුර පළාත්වලට ඒ ප්‍රදේශවලට ආවේනික දේවල් අනුව ඒ සම්පත් අනුව ඒවයින් වැඩි දායකත්වයක් ලබා දෙන්න මේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු තුල දියත් කිරීම මහ බැංකුව තුලින් සිදු වෙනවා. මොකද රජයේ සංවර්ධන කටයුතු වලට දායකත්වයක් සැපයීම සඳහා. ඒවයින් මොන හරි ගැටලුවක් ආවද? Sir, excuse me, sir. Oh. Hello. Sir, මේ එතකොට දැන් කෙලින්ම ඩිරෙක්ට් සුද්‍ර මූල්‍ය ඒ ආයතන ඒ සුද්‍ර මූල්‍ය කරුවන්ට මේ ප්‍රාදේශීය කාර්යාල හරහා ඒ ණය පහසුකම් ලබා ගන්න පුළුවන්ද සර්? එතකොට අද වෙනකොටත් මේ කාලෙදිත් එතකොට ඒ කියන්නේ මේ කාලෙදි ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අය දැන් අපි හිතමු දැන් මාතරට ගියා කියලා. ඒකෙදි යාලා කරන්න 104 ලෝන් දෙන එක. එතකොට හෙඩ් ඔෆිස් එක හරහා ඒ ක්‍රියා කරලා වාණිජ බැංකු සම්බන්ධ කරන්න අවශ්‍ය නම් එහෙම සම්බන්ධ කරලා ඒ කටයුතු සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම. යාලට ටාගට්ස් දීලා තියෙනවා මේ කටයුතු කරන්න ඕන කියලා. යාලා ඒ ටාගට්ස් අනිවාර්යෙන් කරන්න ඕන. අපි ඉස්සර ඔය ගවර්නර්ගේ ඔෆිස් එකේ ඉන්න කාලේ ගවර්නර්ස් ඔෆිස් ඉන්න කාලේ ඒවා හරි අධිපතිවරයා යනකොට නිරීක්ෂණය කරන්න යනවා. ඒකට ඒ වගේ විශාල ප්‍රගතියක් තියෙනවා. ඒ වගේ බෑග් නිෂ්පාදනයේ තියෙනවා, මල් වවන ඒවා තියෙනවා. ගෙතුම් ඔය දකුණු පළාතේ
ගෙතුම් කරනේ වාක්‍යන්ත්‍ර රෙදිපිලි කොහොම ඒ වගේ අර අවධානය යොමු විය යුතු අංශ සඳහා මේ ඒ අවධානය යොමු කරලා ගොඩක් වෙලාවට එතනදී ඒක සාර්ථක වෙන්න නම් අනිත් පැත්තෙන් තියෙන්න ඕන මාකට් එක සපයා දෙන්න ඕන. නමුත් මට මතකයි ඔය වැනිලා වගාව සම්බන්ධයෙන් අපිට අවශ්‍ය වුණා ජාත්‍යන්තර වෙළඳපොළ සපයා හොයාගන්න. නමුත් අපිට ඒකෙදි කිසිම සහයෝගයක් EDB එක කියන්නේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් ඒ වගේ ඒවායින් හම්බුන්නේ නැහැ. නමුත් ඇත්තටම දැන් මහ බැංකුව විතරක් නෙමෙයි අර EDB ඒ වගේ දේවල් මේවට සම්බන්ධ වීමක් තියෙනවා නම් මීට වඩා අපිට ඒ ප්‍රාදේශීය සංවර්ධනය කියන්නේ තුලිත සංවර්ධනයක් කරා ඒ මෙහෙවන්න ගොඩක් සහයෝගය ලබා ගන්න පුළුවන්. ඇත්තටම පුළුවන් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව තුළිනුත් ප්‍රාදේශීය කාර්යාල හරහා කරන නුවරඑළිය ඇරෙන්නට. නුවරඑළිය නම් EPA සම්බන්ධයෙන් ගොඩක් කටයුතු කරන්නේ. අනිකුත් හැම එකකින්ම ඒ වගේ කාර්යයන් කරනවා. ඔයා ඒ වගේ ප්‍රශ්නයක් නේද උත්තරයක් නේද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඒවා කෙරෙනවද කියන එක නේද? ඔව් සර්. ඔව්. ඒවා කෙරෙනවා ඒ වගේ. ඔව්. ඒ වගේ ඒවට දැනුම් දුන්නාම මේ ඒවා කෝඩිනේට් කරලා හෙඩ් ඔෆිස් එක කරා කරලා කෙරෙනවා. ඒකයි. මොකද ඒකේ තියෙනවා ෆන්ඩ් ඒ ෆන්ඩ් වලින් අර ඒ අවශ්‍ය දේවල් ඒ ව්‍යාපෘතිය තුළින් අර ඒ ෆන්ඩ් දෙන්න තියෙන සුදුසම් කැපේනවා නම් ඒවට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. thank you sir. සර් එතකොට RDB එක හදලා තියෙන්නේ මේකට සර්? ඔව් රීජනල් ඩෙවලොප්මන්ට් මොකද්ද? නේ RDB නෙමෙයි රීජනල් ඩෙවලොප්මන්ට් ඩිපාර්ට්මන්ට් මහ බැංකුවේ දෙපාර්තමේන්තුව. එතකොට සර් RDB එකේ අරමුණ මේ මේක නෙමෙයි සර්? RDB බැංක් එකේ අරමුණ සර්? ඔව් ඒ බැංකු ඇත්තටම ඒ කාලේ දැන් ඔය RDB එකෙන්ද කලින් මේ මට මතකයි තිබුණේ එක එක ප්‍රදේශ වයබ සංවර්ධන බැංකුව ඊළඟට මේ රට සංවර්ධන බැංකුව එහෙමනේ තබරගමුව ඌව මම මහ බැංකුවට ගිය මුල් කාලේ මේ 98 දී මට මම බැංක් සුපර්විෂන් මට වැටුනේ මට ඉස්සෙල්ලාම හම්බුනේ ඌව ඩෙවලොප්මන්ට් බැංක් එක තමයි මේ සුපර්වයිස් කරන්නේ. මට ඒ කාලේ ඊට පස්සේ ඒවා ඒකාබද්ධ ඇත්තට මේවා දාලා තිබුණෙත් ඒ පළාත්වල තියෙන සංවර්ධන කටයුතු කරන්න. ඊට පස්සේ ඒක එකතු කිරීමක් කරලා තමයි රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් කියලා RDB එක හැදුවේ. ඊට පස්සේ ඇත්තටම ඒකට මහ බැංකුවේ කෙලින්ම මැදිහත් වීමක් නෑ රජයේ විසින් ඇති කරපු බැංකුවක් ප්‍රාදේශීය සංවර්ධනය කරන්න. ඒක සනස ඩෙවලොප්මන්ට් බැංක් ඒ වගේ දේවල් වලින් මම හිතන්නේ ගොඩාක් අර ලොකු වාණිජ බැංකු වලින් ඉටු කෙරෙන්නේ නැති ගොඩාක් සේවාවක් වෙනවා ඒ වගේ ඒවල. මොකද අර කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට අප්‍රෝච් එකක් තියෙන නිසා ඒ බැංකු වලට. ඒක නිසා ඒක වෙනවා. ඇත්තටම ඉස්සර තිබුණේ ওই ප්‍රාදේශීය විෂයට අර විදිහට නම් කරලා තමයි දකු මේ ඒ වගේ එක එක පළාත් අනුව තිබුණා බැංකු. ඒකට ඒ අය කරෙත් ওই සංවර්ධනමය කටයුතු වල ණය ලබා දීම තමයි කරන්නේ. ඒ කාලේ ගොඩක් මීට වඩා තිබුණා ওই ක්‍රෙඩිට් ලයින්ස්. ඒ කියන්නේ ඔය අඩු සහන ණයට ලබා දෙන්න පුළුවන් ණය ගොඩක් ආවා. ඊට පස්සේ දැන් ඒ වගේ ඒවා අඩුයි. ඔය සෞභාග්‍ය ව්‍යවසායකත්ව වගේ වැරෙන්න. ඒක නිසා මේ බැංකු වල කටයුතු මේවල තියෙනවා. නමුත් ගොඩක් ලොකු කාර්යභාරයක් මේ බැංකු වලින් සිද්ධ වෙනවා. ඊළඟට විදේශ විනිමය කළමනාකරණය. එහෙනම් මේකත් මේ පස්වෙනි එක විදිහට ගන්න විදේශ විනිමය කළමනාකරණය කියන එකත් මහ බැංකුවෙන් වෙන නියෝජිත සේවාවක්. ඇත්තටම මීට කලින් විනිමය පාලක කෙනෙක් හිටියේ මහ බැංකුවේ. යාට බලතල ගොඩක් තිබුණා. නමුත් 2017 විනිමය පාලන පන්තියට සංශෝධනය කළා. ඒ ගොඩක් ඒවා මුදල් ඇමතිවරයාට පවර ගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ ගොඩක් වෙලාවට පොලිසිස් හදන එක තමයි විනිමය කළමනාකරණය යටතේ මහ බැංකුවේ යටතේ බැංකුව තුළ කෙරෙන්නේ. එහෙනම් විනිමය පන්තියේ විධි විධානයන්ට අනුව විදේශ විනිමය ගනුදෙනු කළමනාකරණය කිරීමේ වගකීම මහ බැංකුව කරනවා. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු වලට අදාළ මොකද්ද ප්‍රතිපත්ති සකස් කිරීම. එහෙනම් පොලිසි ෆ්‍රේම්වර්ක් එක කෙරෙන්නේ මේකේ. ඇතැම් විදේශ විනිමය ගනුදෙනු සඳහා අවසර ලබා දීම ප්‍රාග්ධන ගනුදෙනු වල. විදේශ විනිමය ප්‍රවාහ නිරීක්ෂණය කිරීම හා ඵලයලක් වෙළඳුම් වෙත උපදෙස් ලබා දීම සිදු කරනවා. යන්නේ ටික තමයි කෙරෙන්නේ. ඉස්සර මීට වඩා ගොඩක් පුළුල්. නමුත් දැන්
කෙරෙන සීමිත ප්‍රමාණයක්. මේක විදේශ විනිමය දෙපාර්තමේන්තුව කතා කරනකොටත් නැවත අපි කතා කරනවා. එතකොට දැන් ඔයාලගේ ප්‍රශ්න අහන එක. ඔන්න අපි එහෙනම් අපි මහ බැංකුවේ කාර්යයන් අපි ඉවර කරා. එහෙනම් මහ බැංකුවේ කාර්යයන් ඉවර වෙලා ඊළඟ දවසේ අපි පටන් ගන්නෙ ඒක ප්‍රශ්නයක් එහෙම කරලා ඊට පස්සේ අපි පටන් ගන්නෙ මහ බැංකුවේ දෙපාර්තමේන්තු කියන පාඩම. එහෙනම් දැන් අපි මේ වෙනකොට කම්ප්ලීට් කරලා තියෙනවා මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඊළඟට ඒ කියන්නේ මහ බැංකුවේ අරමුණු ඊළඟට මුදල් ප්‍රතිපත්තිය සහ මහ බැංකුවේ කාර්යයන් කියන කොටස්. එතකොට දැන් ඒ සම්බන්ධයෙන් ඔයාලට හොඳට ස්ටඩි කරන්න පුළුවන් ඒ ටික. ඒ කරලා අපි විභාග ප්‍රශ්න වලටත් ලෑස්ති වෙන්න ඕන ඒවයි. එහෙනම් ඊළඟ දවසේ අපි කරන්න තියෙන්නේ මහ බැංකුවේ දෙපාර්තමේන්තු. එතකොට ඔයාලා මේ මහ බැංකුවේ කාර්යයන් හොඳට බලන් ආවොත් දෙපාර්තමේන්තු ගැන කතා කරනකොට හරි ලේසි. ඒක ටක් ගාලා ඔලුවට එනවා. දැන් අපි සංචිත කළමනාකරණය ගැන කතා කරලා තියෙනවා. එහෙනම් IOD නැත්නම් ඉන්ටර්නැෂනල් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් එක, රිස්ක් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරනකොට අරක දන්නවනම් අපිට හරි ලේසි. ටක් ගාලා අරක තියෙන එක එනවා. ඒක නිසා මතක ඇතුව මේ මහ බැංකුවේ කාර්යයන් කියන එක හොඳට බලන්න. EPF ඩිපාර්ට්මන්ට් එක, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, මූල්‍ය බුද්ධි ඒකකය. ඒවා ගැන කතා කරනකොට මේ දෙපාර්තමේන්තුව අපිට හොඳට ඔළුවේ තියෙනවා. ඊළඟට දේශීය කටයුතු දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට අපිට හොඳට මුදල් ප්‍රතිපත්තිය බලලා තිබුණා නම් අන්න මතක් වෙනවා ටක් ගාලා මේන්න මේකෙන් මේවා කරන්න. ඒක නිසා අපි හොඳට ওই කාර්යයන් ටිකත් හොඳට බලන්න. දැන් බලමු එතකොට අද ආපු ගැටලුකාරී තත්ත්වයන් මොනවද? තේරුම් නැති තැන් ක්ලියර් කරගන්න පුළුවන් මේ ඉතිරි විනාඩි 5. දැන් මහ බැංකුවේ මේ ප්‍රාදේශීය කාර්යාලය වලින් මේ දෙලින්ම ගනුදෙනු කරන ණය දෙන අවස්ථා තියෙනවද? මොකද ආපහු කියන්නේ? ඒ කියන්නේ මහ බැංකුව අර ප්‍රාදේශීය කාර්යාලය වලින් මේ ඔව්. වාණිජ්‍ය බැංකුව සම්බන්ධ කරගන්න නැතුව දෙලින්ම ගනුදෙනු කරනට ණය දෙන අවස්ථා තියෙනවද? නැහැ. මහ බැංකුවට කෙලින්ම ගනුදෙනු කරුවන්ට ණය ලබා දෙන්න බෑ. මොකද මහ බැංකුව කටයුතු කරන්නේ බැංකුව එක. මහ බැංකුවේ ගනුදෙනු කරුවෝ වෙන්නේ බැංකුව. ඒක නිසා ඒ හරහා තමයි අදාළ මේ මුදල් ලබා දීම සිදු කරන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් ණයක් දුන්නා කියලා. ඒකට ඒක කස්ටමර්ව හරියට ඉවැලුවේට් කරන එක කිරීම බැංකුවේ වගකීමක්. මහ බැංකුවේ වගකීමක් නෙමෙයි. ගනුදෙනු කරු ගෙව්වත් නොගෙව්වත් අපි හිතමු සෞභාග්‍යයක් කියලා ව්‍යවසායකත්ව කියමු. ඒවා ආපහු ගෙවන එක බැංකුවේ වගකීමක්. දැන් මගේ මේ කස්ටමර් ගෙව්වේ නෑනේ කියලා නොගෙවා ඉන්න බෑ. ඒක නිසා මොකද මහ බැංකුවට ඒ වගේ අර අපි කියපු විදිහට මයික්‍රෝ ලෙවල් එකෙන් කස්ටමර්ව ඉවැලුවේට් කරන්න යන්න බෑ. ඒක නිසා ඒ කාර්යභාරය බාර දෙන්නේ බැංකුවට. ඒ වෙනුවෙන් යාලා 3% විතර පොලියක් තියාගන්න. නේ? يعني යාලට ඇඩ්මින් කොස්ට් එකක් තියෙනවා හම්බෙන්න. ඇඩ්මින් කොස්ට් එකක් තියෙනවා. ඒක නිසා මෙතනදී ඒ කාර්යභාරය ඔක්කොම පැවරෙන්නේ බැංකුවලට. කස්ටමර්ව ඉවැලුවේට් කිරීමේ සිට ආපසු අය කරගන්න කාර්යභාරය දක්වාම බැංකුව විසින් කළ යුතුයි. ගනුදෙනුකරු ගෙව්වත් නොගෙව්වත් මහ බැංකුවට අදාළ ඒ වාරික ගෙවන්න බැංකුව බැඳිලා ඉන්නේ. ඒක කෙලින්ම ණය දීමක් සිදු වෙන්නේ නැහැ. සර් මේ ප්‍රාදේශීය සංවර්ධනය කියන එක වරින මිනුම මොකක්ද දැන් අපි දැන් ප්‍රාදේශීය සංවර්ධන සෙන්ට්‍රල් බැංක් එකෙන් දැන් දෙනවනේ අපි ඒ අපි පොලියක් කරගන්න එක හරි. එතකොට දැන් ඒකෙන් අර සංවර්ධනය කියන එක මනින්නේ මොන සාධකයෙන්ද? එතනදී අපිට දැන් අපි ගත්තොත් ස්ටැටිස්ටික්ස් ඩිපාර්ට්මන්ට් එක ඔක්කොම ඩේටා කලෙක්ට් කරනවා. ඒ වගේ වෙලාවකදී ඒ පළාත්වල සොයන් රැකියා වැඩි වෙලා තියෙනවද? GDP එකට කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් කරාද? අන්න ඒ වගේ දේවල් වලින් තමයි අපි ඒක මනින්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් අවුරුදු 10කට ඉස්සර ඌව පළාතෙන් ආපු කන්ට්‍රිබියුෂන් එකයි දැන් කන්ට්‍රිබියුෂන් එකයි අතර growth එකක් අනිවාර්යෙන් තියෙනවානේ. ඒ වගේම බස්නාහිර පළාත තුල ලොකු දායකත්වයක් දීපු එක දැන් අඩු වෙලා තියෙනවා. ඒකට අඩු වීම හේතුව අනිත් පැති ඒක ගන්නවා. දැන් අපි
ගත්තොත් එහෙම දැන් ওই යාපනයේ පළාත ගත්තොත් එහෙම මිදි වගාව ඒ වගේ දේවල් ඔන්න සිද්ධ වෙනවා. ඒකෙන් සේවා නියුක්තියක් ඇති වෙනවා. අර අන්න ඒ වගේ නිමවුම් මට්ටම වැඩිවීමක් වෙනවා. ඒ තුලින් ඒවා ගණනය වෙනවා GDP එකට කොච්චර contribution එකක් ඒ පැත්තෙන් ලැබෙනවද කියලා. අන්න ඒ වයින් තමයි අපිට මනින්න පුළුවන් වෙන්නේ. ඒකයි. තේරුණා සර් thank you. ඔව්. අර මේ මහ බැංකුව මේ වාණිජ්‍ය බැංකුව වලට ණය දෙද්දී ප්‍රතිවිකුණුම් පහසුකම් සහ නිත්‍ය ණය පහසුකම් ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ප්‍රතිවිකුණුම් සහ අපි ඒ කියන්නේ අපේ මුදල් ප්‍රතිපත්ති උපකරණ විදිහටනේ අපි ගත්තේ විවට වෙළඳපොළ කටයුතු. ඒ කියන්නේ ප්‍රතිවිකුණුම් කියලා කිව්වේ මොකද්ද? මේ ඉඳ තම ප්‍රතිවිකුණුම් කියලා ගත්තේ මොකද්ද? ඉසල ප්‍රතිමිලදී ගැනුම් කිව්වේ මොකද්ද? වෙළඳපොලේ ද්‍රවශීලතා අතිරික්තයක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? අපේ පොලි අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව තියෙනවා. ඒක වළක්වන්න අපි ප්‍රතිමිලදී ගැනුම් කරනවා. ඒ කියන්නේ මොකද්ද? මහ බැංකුව සුරැකුම්පත් නිකුත් කරනවා. වෙළඳපොළ ඒකේ ආයෝජනය කරනවා වෙන්දේසි ක්‍රමවේදයක් ඔස්සේ. එතකොට අපි මේ ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීම තුලින් කෙටි කාලින පොලි අනුපාතික යථා තත්ත්වයටපත් වෙනවා පොලි අනුපාතික කොරිඩෝර. එහෙනම් ඒකට අපි කියනවා ප්‍රතිමිලදී ගැනුම් කියලා. ප්‍රතිවිකුණුම් කියන්නේ වෙළඳපොලේ ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා තියෙනවා. ඒ ද්‍රවශීලතා හිඟය පාලනය කරන්න, ඒ කියන්නේ ඒක නැති කරන්න මහ බැංකුව ප්‍රතිවිකුණුම් කරනවා. ඒ කියන්නේ අර විකුණපු සුරැකුම්පත් නැවට මිලට අරගෙන මුදල් ලබා දෙනවා. ඒකට මේ මුදල් ලබා දුන්නාම වෙළඳපොලේ ඒ අවශ්‍ය ද්‍රවශීලතාව ලබා දීමෙන් අර පොලි අනුපාතයේ කොරිඩෝරේ ඉහළ සීමාව ආසන්නයේ තිබුණු AWCMR මැදට. ඒකයි අපි එතනදී අදහස් කරන්නේ ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම්. ඒ කියන්නේ මුදල් ප්‍රතිපත්ති උපකරණයක් අපි කතා කරපු විවට වෙළඳපොළ කටයුතු. ඒ වගේ ගැටලු තියෙනවද තව? excuse me sir. ඔව්. සර් මේ ගිය සතියේ ක්ලාස් එකේ මේ අර ශුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම ගැන කතා කරද්දී ඒකේ කිව්වා මේ දැන් අවුරුදු 3කට විතර කලින් CBSL එක ඒක නියාමනය කරන එක නැවැත්තුවා කියලා. ඒ දෙපාර්තමේන්තුව දැන් ඒක CBSL රිපෝට් එකේ තියෙනවා සර් මේ දැන් ඒක මම කියුවා ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය හරහා තමයි මේක ඍජුවම නියාමනය වෙන්නේ කියලා. ඒක හරිද සර්? නමුත් ඒක දෙපාර්තමේන්තුව වැහුවා. වහලා තියෙනවා. ඒක හින්ද තමයි සුද්ධ මූල්‍ය පනත කියලා පනතකුත් වෙනවනේ. ඇත්තටම මහ බැංකුවට ඒ වගේ අර උඩා මට්ටමට ගිහිල්ලා ඒවා අධීක්ෂණය කරන් තමයි. එහෙම තමයි දෙපාර්තමේන්තුව පිහිටෙන්නේ. නමුත් ඒ කාලේ දැන් අවුරුදු 3කට විතර කලින් ඒක වැහුවා. වහලා තියෙනවා. නමුත් අපි හිතමු ඒකක් ගැන ආවොත් එහෙම කම්ප්ලේන් එකක් ආවොත් නන් බැංක් කියන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉතින් පුළුවන් ඒ ගැන ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න. එහෙම නැතුව රෙගියුලරි අපි ඉන්වෙස්ටිගේෂන්ස් කියන්නේ නියාමනයක් වෙන්නේ නැහැ. ඒකයි. අර වගේ දැන් මොනවද ඔය වගේ ආයතනයක් ගැන කම්ප්ලේන් එකක් ආවොත් එහෙම නැත්නම් ඒ වගේ එකක් තමයි එන්න ඕනේ. එතකොට එහෙම ආවොත් ඒ ගැන හොයලා බලනවා. ඒක වුණම වෙලා. එහෙම නැතුව ශුද්ධ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නියාමනය කිරීමක් මහ බැංකුවේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද දෙපාර්තමේන්තුවත් වහලා තියෙනවා. ඒකයි. හරි සර්. thank you sir. සර් පොඩි ප්‍රශ්නයක්. සර් මේ මාස් පේපර්ස් වල සර් දැන් අපි මේ දක්වා මේ සර්ත් එක ඉගෙන ගත්ත ඒවා තුලින් අනිවාර්යෙන් කරන්න පුළුවන් ප්‍රශ්න මොනවද සර්? අර 5 ප්‍රශ්නේ එහෙමද සර්? නැත්නම් හැම පේපර් එකේ වෙන වෙනම වෙනස් වෙනවද? වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ ගොඩක් ඒවා තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අපි කරන්න තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙන් එනවා. දැන් මේක පෙන්නපු ගමන් මුදල් ප්‍රතිපත්තියේ මූලික අරමුණු ළඟා කරන මහ බැංකුවේ විවිධ මුදල් ප්‍රතිපත්ති උපකරණ මොනවාද? ඒ වගේ තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ ඊට පස්සේ හැම එකේම වගේම මේකේ මික්ස් වෙලා තියෙනවා මේ ප්‍රශ්න. අපි ලබන සතියේ මුලින්ම පටන් ගන්නකොට ප්‍රශ්න ටිකක් කරමු. කරලා ඊට පස්සේ අපි දෙපාර්තමේන්තු ගැන කතා කරමු. එතකොට හරි. Thank you. එහෙනම් ප්‍රශ්න නැත්නම් අපි නවත්තමු. එහෙනම් ලබන සතියේ ක්ලාස් එක තියමු.